අයිබෝවන් අදත් ඔබ එකතු වන්නේ මහජන දිනය සමගින්. පසුගිය මාස ගණනාව එහෙම නැත්නම් අවුරුද්දකට වැඩි කාලයක් ගැන සලකා බැලුවොත් අපි මුළු ලෝකයේම යම් කිසි විදියක හුදකලා වීමක තමයි හිර වෙලා හිටියේ. නමුත් තව දුරටත් ලෝකයටම සහ රටක් විදියට අපිටත් හැමදේම නතර කරගෙන ඉන්න පුළුවන්ද ගෝලීය වසංගත තත්ත්වය නිසා. විශේෂයෙන්ම රජයක් තම ජනතාව ආරක්ෂා කරන්න ගන්නා ක්‍රියාමාර්ග, දේශපාලන සමාජ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව අදත් අපි සූදානම් අදාළ සහ තෝරාගත් අමාත්‍යාංශයේ හරහා කතා බහ කරන්න. අදත් මහජන දිනය ඔබ වෙනුවෙන් ගෙන එන්න මා සමග එකතු වෙනවා රංගනත් ප්‍රසාදුත්. අයිබෝන් රංගන, අයිබෝන් ප්‍රසාද්. අයිබෝන් සිතාරා. අයිබෝන් සිතාරා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම පවුලකටම මූලික අවශ්‍යතා සහිත නිවසක් කියන්නේ ප්‍රධානතම ඉලක්කයක්. ඒ වගේම අපි අනෙක් විශේෂ ක්ෂේත්‍රය පිළිබඳව කතා බහක් කළොත් ඉතාමත්ම වැදගත් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දිය හැකි සක්‍රිය දායකත්වයක් ලබා දිය හැකි විශේෂ ක්ෂේත්‍රයක්. ඒ වගේම කියන්නට ඕනේ ඒ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ දැනුම අත්දැකීම් අපගේ තාක්ෂණය සමග එක්කාසු කිරීම තුළින් අපට හැකියාවක් තිබෙනවා පහසුවෙන්ම ජාත්‍යන්තරයේ පවා ජය ගන්නට. ඒ පිළිබඳව තමයි අපි අද දිනේදී කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරතුර වැඩසටහන ආරම්භයේදීම මතක් කරන්නට ඕනේ මේ වන විට සිතාරා සඳහන් කළ ආකාරයටම ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 77000 සීමාවත් ඉක්මවා ගොස් තිබෙන වටපිටාවක ඔබගේ ප්‍රවේශම් වීම තවදුරටත් අත්‍යවශ්‍ය මොහොතකයි අප මේ සිටින්නේ. එසේනම් අපි සූදානම් ජනතා හඬට වේදිකාවක් සපයමින් අදත් මහජන දිනය ආරම්භ කරන්නට. අයිබෝන් ප්‍රසාද්. අයිබෝන් රංගන. ජාතික නාලිකාවේ මහජන දිනය. ජාතික නාලිකාව කියවම සිතාරා රංගන අභිමානවත් 39 වෙනි වසර තමයි මේ සමරන්නේ. මොකද මාධ්‍යයක් විදියට ජාතික නාලිකාව 1982 පෙබරවාරි 14 ආරම්භ වෙලා පසුගිය 14 වෙනිදා වසර 39ක් ගත වෙනවා. මට මතකයි කියන්න මොකද මේ ඒ කාලෙදී අපි කොහොමද ජාතික නාලිකාව බැලුවේ? මට මතකයි අඩි 50ක් 60ක් උස ඇන්ටනාව අරගෙන වත්තවටේ ගිහිල්ලා එහෙම තමයි රූපරාම අමාරුවෙන් ලබා ගත්තේ. හැබැයි දැන් ජංගම දුරකථනයේට මේ තාක්ෂණය ඇවිල්ලා තියෙන ආකාරය මේ අවුරුදු 39 තුළ දැන් ජංගම දුරකථන ඉතා පැහැදිලිව රූපවාහිනී නාලිකා නරඹන්න පුළුවන්. ඒ වගේම අද තවත් වැදගත් දිනයක් රංගන ඔබත් මේ ක්‍රීඩා ශේෂ්ත්‍ර සම්බන්ධ නිසා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ආරම්භ වුණේ 1982 පෙබරවාරි 17 ඕවල් පීසරා ක්‍රීඩාංගණයේදී වසර 39කට පෙර. ඔව් අද එතකොට පළවෙනි ටෙස්ට් ලකුණු ලබාගෙන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අදට වසර 39ක් වෙනවා. එංගලන්තයේ බොබ් බිලිස් කේ පන්දුවකට පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වරම්පුර තමයි ඒ ලකුණු ලබාගත්තේ. මම මොකද ජාතික නාලිකාව හා මේ ටෙස්ට් ක්‍රිකට් තරඟ අතර සම්බන්ධතාවයක් තියෙනවා. මොකද එලිමහනක සිට පළවෙනි සජීව විස්තර විචාරය ලබා දුන්නේ සජීව විකාශය ලබා දුන්නේ ජාතික නාලිකාව 1982 පෙබරවාරි 17 වෙනිදා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පීසරා ඕවල් ක්‍රීඩාංගණයේ සිට පැවැත්වුණු සජීවී ක්‍රිකට් තරඟ. ක්‍රිකට් සංස්කෘතියක් ඇති වෙන්නත් ඒක බලපෑවා කියන තමයි මේ ජාතික නාලිකාව මම මේ අවස්ථාවේදී මතක් කරේ. අපි දැන් මාතෘකාවට ප්‍රවේශ වෙමු. මොකද අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම නිවාස ශේෂ්ත්‍රය සම්බන්ධ, ඒ ඉදිකිරීම ශේෂ්ත්‍රය සම්බන්ධ, ඒ වගේම කොවිඩ් ගැන කතා කරන්න ඕන, ඒ වගේ වර්තමාන දේශපාලනයක් ගැනත් කතා කරන්න ඕන. අප ආරාධනා කළා ග්‍රාමීය නිවාස ඉදිකිරීම ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රාදන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අපි පිළිගන්නවා අයිබෝන් කියලා ජාතික නාලිකාව වෙනුවෙන්. රාජ්‍ය අමාත්‍යතුමනි දැන් කොවිඩ් එනද මම තාද වාර්තාවක් තිබ්බා රංගන සිතාරා ලංකාවේ එන්නත් කරන්නේ වැඩිම එන්නත් කරපු දවස බස්නාහිර පළාත විතර 57000ක් අද එන්නත් කරා. එතකොට දැන් මේ කොවිඩ් එන්නද ලබා දෙනවා. ඒ වගේම දැන් අපි දැක්ක මේ දේශපාලන වශයෙන් උත් යම් උණුසුම් තත්ත්වයන් පසුගිය දිනවල කතා බහ වුණා. දැන් ආණ්ඩුවේ අභ්‍යන්තර මතගැටුමක් තියෙනවද? ආණ්ඩුව බොහෝ විදිහට ගැටලයි කියලා විපක්ෂය චෝදනා කරනවා. දැන් මේ කොවිඩ් සමග ආණ්ඩුව ඉදිරියට යන්න ඕන. මොකද අභියෝග රසක් තියෙනවා නව වසරේ. ඉතින් මෙහෙම අභියෝග ජයගෙන යන්න පුළුවන්ද? දැන් මෙහෙම ආණ්ඩුව ඇතුලේ මතගැටුම් තියෙනවනම් ආණ්ඩුව ඇත්තටම අර්බුදයක් තියෙනවද? මොකක්ද ඇත්තම කතාව මෙතුමා? ඔව් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මහජන දිනය මේ වැඩසටහන හරහා අමාත්‍යාංශ වල සහ රජයේ වැඩසටහන වැඩපිළිවෙල ප්‍රතිපත්තිය අපිට ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් ජාතික නාලිකාවට. ඒ වගේම ප්‍රසාද් කියපු ආකාරයට එළියේ යම් අයට අර්ථකථන ගේන්න පුළුවන්, කියන්න පුළුවන්, කතා කරන්න පුළුවන් ආණ්ඩුව ඇතුලේ ඉන්න සහෝදර පක්ෂ අතර තියෙන ගැටලුවක්, එහෙම නැත්නම් ඒ පක්ෂ අතර තියෙන දෙයක් දැන් එළියට ඇවිල්ලා මේ ආණ්ඩුවේ ගමන් මගේ මේ කොවිඩ් එක්ක ඔට්ටු වෙලා සංවර්ධනය සහ ජන ජීවිතයට අවශ්‍ය කරන ආර්ථිකය ගොඩනගා ගැනීම අස්සේ මොකද්ද මේ කරන්න කියලා.
ඇත්තටම මේ සාමාන්‍යයෙන් ගෙදරක වුණත් එහෙම නැත්තම් ජීවත් වෙන ඕන සමාජයක ගැටුම් නැත්තේ නෑ. ආයතනයක් ගත්තොත් මේ ආයතන අතරත් වෘත්තීය සමිතිය ඇති, নানা ප්‍රකාර ආකාරයේ එක ආකාරයේ වෘත්තීය සමිතිය ඇති. ඒ වගේම වෙනත් පාර්ශවයන් නැති, වෙනත් දේශපාලන මත දරන අය ඇති. නිවස තුලත් එහෙමයි. ඒ වගේ සහෝදර පක්ෂ දෙක තුනක් එකතු වෙලා හදාගත්තු රජයක් තුල ප්‍රධාන පක්ෂය සහ ඒ ක්‍රියාවලිය තුල යම් යම් දේවල් කතා බහ වෙනවා. හැබැයි කිසිම වෙලාවක අපේ ඉලක්කවලට ඒක ප්‍රශ්නයක් ගැටලුවක් වෙලා නැහැ. එහෙම මම කියන්නේ දැන් මම අද දවසෙත් සම්බන්ධ වෙච්ච රැස්වීමක මේ සියලු පාර්ශවයන් එකතු වෙලා සහයෝගිතාවෙන් මේ අවබෝධතාවෙන් කටයුතු කළා. හැබැයි ඉතින් විපක්ෂයේ හරි වෙනත් කණ්ඩායමක් හරි මේක මාතෘකාවක් කරගන්න හදනවා නම් අද සිද්ධ විය යුත්තේ ඒක නෙවෙයි. අද සිද්ධ විය යුත්තේ ප්‍රසාද් පැහැදිලිවම මේ රටේ දැන් එදා අපිට විපක්ෂයේ ලොකු කාර්යභාරයක් තිබුණානේ. අද විපක්ෂයකට එහෙම කාර්යභාරයක් නැහැ. හැබැයි ඉතින් අපිට විපක්ෂයක් පේන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ. ඔබ කියන්නේ විපක්ෂයේ යම් කාර්යභාරයක්ද ආණ්ඩුවේ සමහර කොටස් කරන්නේ. ඒකද ඔය නොකිය කියන්නේ. නෑ ඒ වැරදි වැටහීමක් සමහර වෙලාවට විපක්ෂයට ඒක ආශිර්වාදයක් කරගන්න හදනවා ඇති. විපක්ෂයේ බලනවා ඇති දැන් ඔන්න හොඳ වැඩක් ඇවිල්ලා තියෙනවා. දැන් මම දැක්ක මේ කොළඹ දිස්ත්‍රික්කයේ മന്ത്രിවරියකුත් ගිහිල්ලා මේ අපේ අර එක පාර්ශවයක පිරිසකට ආරාධනා කරනවා, කතා කරනවා. මේ මොනවද මේ? හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියා. ඉතින් ඒ නිසා එහෙම තත්ත්වයක් නැහැ. බොහෝම සහයෝගයෙන් මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අන්න එතනයි. පක්ෂයක් තුළ තමුන්ගේ අදහස කියන්න පුළුවන් වෙනවා. ඒ වගේ මේ අදහසට විරුද්ධව කවුරු හරි කතා කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වල අර අපි කියනනේ ටෝන් එක පොඩ්ඩක් අන්න ඒක පාලනය කරගන්න ඕන යම් අයගේ අපිත් කියනවා. මොකද මේ දැවැන්ත පක්ෂය ඉතිහාසයේ ජයග්‍රහණ මේ ආණ්ඩුව ඉතිහාසයේ කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති ජයග්‍රහණය ගෙනාපු ආණ්ඩුව. ඇමතුමා ඔය කියන්නේ ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා, විපක්ෂයක හොයන්න නැතුව ඉන්න ඕනේ කියලාද? පැහැදිලිවම ඔතෙන්ට ගෙනාපු එක හොඳයි. මම එහෙම දෙයක් නෙවෙයි පැහැදිලිවම කියන්නේ. මම කියන්නේ මේ පැහැදිලි කළෙත් ඒකයි. විපක්ෂයට ඇත්තටම විපක්ෂේ මොකක්ද දැන් මේ ආණ්ඩුවේ තියෙන ප්‍රශ්නය? විපක්ෂ කියනවා නම් අන්න ඕගොල්ලෝ ගහ ගන්නවා කොවිඩ් වැඩි වෙනවා. අන්න ඕගොල්ලෝ ගහ ගන්නවා ආර්ථිකය වැටෙනවා. ඕක නෙමෙයිනේ කියන්නේ. විපක්ෂ කියන්නේ ආණ්ඩුව ඇතුලේ මේ ගහ ගන්නවා අන්න අර පිරිස මෙහෙමයි මේ පිරිස මෙහෙමයි. ඒ අර්ථකථන දෙන්න අපි නම් ඒවා ඉස්සර කළේ නැහැ. අපිට එදා ඉස්සර කතා කරන්න තිබුණා බැංකු මංකොල්ල කාපු අය ගැන. අපි නංගන් වශයෙන් කිව්වා. එදා අපිට ඉඩම් කඩම් මේ විකුණද්දී ඒ බදු දෙද්දී ඒ ගිවිසුම් වල වැරදි ගැන කතා කරන්න තිබුණා. මේ රටට අහිතකර අනපනත් ගෙනල්ලා ගිවිසුම් ගෙනල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා කරන්න යන ඒවට කතා කරන්න තිබුණා. එදා බලන්නකො මහපාරේ උද්ඝෝෂණ 10000ක් විතර තිබුණා. ඔය අවුරුදු 4-5ට 10 ගාණක් උද්ඝෝෂණ මේ ජනතා විරෝධතා මොනතරම් ප්‍රමාණයක් මහ පොළොවට ඒ ගමන් මාර්ගය ඇවිල්ලා ඔබතුමාලා බලය ලබා ගත්තා. එතකොට දැන් සාමාන්‍යයෙන් ආවනම ආණ්ඩුවක ප්‍රශ්න ඇති වෙන්නේ ටිකක් කල් ගියාම. දැන් අවුරුද්දක් වගේ යනකොට මෙහෙම මතකටුම් ඇතිවීම කොහොමද ඉදිරියට යන්නේ? දැන් අපි දැක්ක දැන් ඔබතුමාලා විධායක ජනාධිපති ධූරයට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පත් වුණා. ඊට පස්සේ 3න් 2ක බලයක් ලබා දෙන්න කියලා ජනතාවට කිව්ව ජනතාව ලබා දුන්නා. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් කරගත්තා. එතකොට 3න් 2ක බහුතර පාර්ලිමේන්තු බලයක් තියෙනවා. 20 වෙනි සංශෝධනයේත් තියෙනවා. විධායක ජනාධිපති ධූරය තියෙනවා. අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් තියෙනවා. එතකොට ජනතාව කියපු දේවල් තමයි දැන් කරන්න ඕන. එහෙම තියෙද්දි මේ වගේ මත ගැටුම් ඇති වුණාම ඒ ජනතාවට මොකද හිතෙන්නේ? නෑ ඇත්තටම ප්‍රසාද් දැන් ජනතාව යම් අර්ථකථන දෙන්න පුළුවන්. නමුත් අපි ජනතාවත් එක්ක ඉඳලානේ මෙතෙන්ට එන්නේ. ජනතාවත් එක්ක ඉඳලා තමයි මේ දේශපාලනය කරන්නේත්, අපේ ආමාත්‍යංශ කරන්නේත්, අපේ වැඩ කටයුතු කරන්නේත්. ජනතාව තුළ එහෙම ලොකු අවිශ්වාසයක්, සැකයක්, මොකුත් ප්‍රශ්නයක්, ගැටලුවක් නැහැ. නමුත් පක්ෂ වෙනුවෙන් මහන්සි වෙච්ච ගොඩක් අයට තියෙනවා. පක්ෂ වෙනුවෙන් මහන්සි වෙච්ච අයට මේ ජනාධිපතිතුමා හදපු ඒ වගේම සියලු දෙනා එකතු වෙලා මේ කටයුතු කරපු අයට තියෙනවා යම්කිසි බයක් මේක දෙදරලා ගිහිල්ලා මෙහෙම වෙයි කියලා. මම හිතන්නේ නෑ මේ වාක් ප්‍රහාර එල්ල කරගන්න කඳවුරු දෙකම මේ රටේ අනන්‍යතාවය වෙනුවෙන් දිවුරා පොරොන්දු දීලා ආපු ඒ වගේම මේ රට විශාල අර්බුදයකින් එකට එකතු වෙලා ගොඩගත්තු කණ්ඩායම් දෙක තුනක් තියෙනවා. ඇමතුමා දැන් මේ පක්ෂය ඇතුලේ ආණ්ඩුව ඇතුලේ තියෙන මේ ප්‍රශ්නය කෙනෙකුගේ අදහසක් දැඩි ලෙස විවේචනය කිරීම ඇත්තටම ආණ්ඩුවට අසුබයි කියලා හිතෙන්නේ නැද්ද ඔබතුමාත් තරුණ අමාත්‍යවරයෙක් විදිහට? නෑ සිතාරා මෙහෙමයි ඇත්තටම කාවත් විවේචනය කිරීමක් නම් ඔය කටයුතු යෝජනාවක් පැන නැගුණේ.
යෝජනාවක් කිරීම තමයි පැරණගුණ. එතකොට යම් කිසි පාර්ශවයකට හිතෙන්න පුළුවන් අපිට පක්ෂයක් තියෙනවා යෝජනා කරපු කෙනාට පක්ෂයක් තියෙනවා. එතකොට අපේ පක්ෂයට ඕන කරන නායකත්වය ඇයි වෙනත් කෙනෙක් යෝජනා කරන්නේ? ඉතින් ඒකේ වැරද්දක් නැහැ. ඒ වෙනුවෙන් යම් කතා කරනවා. හැබැයි ඔය වෙනුවෙන් බොහොම මේ බුද්ධිමත්ව කතා කරන්න ඕන තරම් අපි ළඟ තැන් තියෙනවා. ඒවා අදහස් සුවමාරු කරගන්න තැන් තියෙනවා. ඉතින් මම ওই කණ්ඩායම් රැස්වීමේදීත් මම එතන ඒ අවස්ථාවේ හිටියා. ඉතින් මම දකින දේ තමයි ඔය වගේ දේවල් සිද්ධ වෙන එක මේ ආණ්ඩුවටවත් රජයටවත් එහෙම නැත්නම් මේ වැඩපිළිවෙලටවත් බාධාවක් වෙලා නැහැ කියන එක. මම මේ ඇවිල්ලා මෙතන මේ අපිට එහෙම දෙයක් නැහැ කියන එතනට එනවා නෙමෙයි. නමුත් අපි හොයා බලනවා. අපි පිටිපස්සෙන් ඉඳගෙන කැබිනට් අමාත්‍යවරු සහ අපේ තියෙන දැන් අපිට වඩා පරිණත අමාත්‍යවරු මේ ආණ්ඩුව තුල කටයුතු කරනවා. අපි ඉඳගෙන අපිත් කතා කරනවා. එහෙම වෙන්නේ ඇයි මොකද්ද වෙන්නේ? ඉතින් අපිට දැනෙන දේ තමයි පැහැදිලිවම එහෙම තත්වයක් තුල නැහැ. ඒක ප්‍රකාශ කරා. ඒ වගේම ඊට පස්සෙත් ඒ කඳවුරු දෙක තුනේම අය ප්‍රකාශ කරගෙන තිබුණා එහාටයි මෙහාටයි නෑ මම කිව්වේ දෙයක්. ඉතින් පොඩි ළමයි ඔහොම කිව්වට අපි ගණන් ගන්නෑ වගේ. ඉතින් ඒක දැන් නිකන් අර සමනයකටපත් වෙලා සමතයකටපත් කරලා යන්නේ. ප්‍රශ්නේ මොකද අපිට තවත් හුඟක් ප්‍රශ්න තියෙන නිසා අනිවාර්යෙන් ප්‍රසාද් මතුකලා එමතුමා මේ කොවිඩ් පිළිබඳව කතාවක් දැන් කොවිඩ් එන්නත සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙන වටපිටාවක බොහෝ දෙනා චෝදනාවක් එල්ල කරනවා මේ ප්‍රමුඛතා ලයිස්තුවේ පාර්ලිමේන්තුවේ 225 දෙනා ඉදිරියට ආවේ කොහොමද කියන එක. ඇත්තටම වුන්ට ප්‍රමුඛතාවයේ හිමි වේ යුතුද නැතිනම් වෙනත් පිරිසකට ඒ අවස්ථාව ලැබිය යුතුද? නෑ ඔය ඇත්තටම ප්‍රමුඛතාවය හිමි විය යුතුයි කියන තැන මම ඉන්නවා. මොකද එන්නත් ලක්ෂ ගාණක් කරන වෙලාවේ 225 ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ කියන තැනයි මම ඉන්නේ. එතනිනුත් ආණ්ඩු පක්ෂයේ අය විතරක් කියලා අයින් කරන්න බෑ. මොකද ආණ්ඩු පක්ෂ නියෝජනය කරන മന്ത്രിතුමාලා ඒ වගේම ඇමතිවරු මේ සංවර්ධන ක්‍රියාවලිය ඍජුව යෙදෙන්න ඕන. දැන් අපි දැක්කා සෞඛ්‍ය ඇමතිතුමිය රෝගාතුරු වෙච්ච වෙලාවේ විශාල දින ගණනාවක් එතුමියට රෝහල්ගත වෙලා ඉන්න වුණා, නිරෝධායන වෙලා ඉන්න තිබුණා. ඒ වගේ. එතකොට අනිකුත් අමාත්‍යවරු දැන් මට දැනෙනවා මම දවස් 4ක් ගෙදර නිරෝධායනය වෙලා හිටියා. මම වාර්තාව ආවට පස්සේ නැවතිලිට ආවේ මට දවස් 4 මාස 4ක් විතර දැනුණා. ඒ කියන්නේ මේ එතන ඉඳීම නෙමෙයි මගේ ක්‍රියාවලිය පස්සට යෑම. මම සොයා බැලීම මම ඒ කටයුතු වලට සම්බන්ධ වෙනවා අමාත්‍යාංශ වැඩ කටයුතු ආයතන වල වැඩ කටයුතු. ඉතින් ඒ නිසා අපි කවුරුත් දන්නවා අපිට අපේ ක්‍රියාවලියෙන් මොහොතක් හරි එළියට අපි ගියොත් අනිවාර්යෙන්ම අපි ඒ පස්සට ගිය එක නැවත අල්ලගන්න එහෙම නැත්නම් නැවත ඒක ආවරණය කරගන්න අපිට ලොකු කාලයක් යනවා. ඉතින් ඒ නිසා රජය නියෝජනය කරන අයට රජයේ ක්‍රියාවලියේ ඉන්න අයට දැවැන්ත වැඩසටහනක් මේ වෙද්දී හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ඒ වගේම දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපතිවරයා පවරලා තියෙනවා. ගම සමග පිළිසඳරක් යෝජනා ගෙනල්ලා තියෙනවා. වැඩ සමග ගමට යන්න කියලා යෝජනා දීලා තියෙනවා. එතකොට മന്ത്രിවරයාට පවා මේක ගමට ගිහිල්ලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම වෙන අවස්ථාවක ඒ අය එන්නත් කරගෙන හිටියොත් ඒගොල්ලෝ රෝගෙන් මිදෙනවා. ඒ වගේම විපක්ෂයටත් තියෙනවනේ ගමට ගිහිල්ලා ඒ ගමට ඒගොල්ලන්ගේ දේශපාලන ක්‍රියාවලිය කිරීම සහ ගමේ අයගේ ප්‍රශ්න ගැටලු දැන් මම දැක්ක සජිත් මහත්තයාත් ගිහිල්ලා එයාට කර කියා ගන්න බැරුව ගිය දේවල් දැන් ගිහිල්ලා මම ආවොත් කරන්නම් මම ආයෙනවා කී ඉතින් එහෙම හරි කරන්න එතුමටත් තියෙන්න බෑ. එතුමා නම් මම හිතන්නේ තාම ගත්තේ නැතුව ඇති. ඔව් සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා තිබුණා මේ ජනතාවට ප්‍රමුඛත්වය දෙන්න ඕන ඔහු ලබා ගන්නේ නැහැ අන්තිමට තමයි ඔහු ලබා ගන්නේ කියලා. රාජ්‍ය අමාත්‍යවරු ඔබතුමා ලබා ගත්තද දෙන්නද? නෑ මටත් තාම ඇත්තටම වෙලාවේ ප්‍රශ්නයක් නිසා තමයි මටත් ඒක මේ කරගන්න බැරුවගේ මේ දවස් දෙක තුනේම තිබිච්ච කාර්ය බහුලත. නමුත් මමත් ලබා ගත යුතුයි. මම ඉතින් ඔය ගැලරියට එහෙම නැත්තම් මේ වේදිකාවට මම කැමති නෑ මේ කියන්න මෙහෙමයි කියලා. ඕවා නිකන් බොරු සටන් පාඩ බොරු කතන්දර විතරයි. මොකද එතනදී සිද්ධ වෙන්නේ අපෙන් සේවය ගන්න තියෙන මිනිස්සෙක්. දැන් අපි පළවෙනියෙන් සෞඛ්‍යාංශයට ආරක්ෂක අංශයට දුන්නේ ඒගොල්ලෝ ලොකු සේවාවක් මේ වෙද්දි කරනවා. එතකොට ඒ අදාළ රජයේ නිලධාරීන්ට ඒ අයට දෙන්නේ ඒගොල්ලෝ ලොකු සේවා. එතකොට ඒවා අඩපණ වුණොතින් අපි දන්නවා මේ ක්‍රියාවලිය. ඊළඟට ඉන්න පිරිස විදියට තමයි මේ දේශපාලන ශාස්ත්‍රයේ රජය කරන අය කටයුතු කරන්නේ. ඉතින් ඒක අපි කැමති නැහැ 225න් 150යි මෙතන ඉන්නේ ඉතුරු අයට ඕනේ නැහැ කියන්නේ. ඒ නිසා අපි මේ සියලු දෙනාට විවෘත කරලා තියලා තියෙනවා ඒ අවස්ථාවට. ඇමතුමා දැන් විපක්ෂ යම් යම් മന്ത്രിවරු සඳහන් කරා ඇත්තටම ප්‍රසාද් සඳහන් කරා වගේ විපක්ෂ නායකතුමත් කියලා තිබුණා වගේ බහුතර ජනතාවකට මේ එන්නත ලබා දීලා රට ආරක්ෂා කරාට පස්සේ තමයි අපි ලබා ගන්න කියලා. ඇත්තටම එන්නත් කරණය සම්බන්ධයෙන් ජනතාව විමසිල්ලෙන් ඉන්නවා. දැන් අදත් බස්නාහිර පළාතේ විශාල පිරිසකට ලබා දුන්නා. කොහොමද ප්‍රමුඛතා ලයිස්තුව සහ සාමාන්‍ය ජනතාවට එන්නත් ලබා දීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය?
ඇත්තටම සිතාරා මේ මෑතකදී තිබිච්ච මේ සෞඛ්‍ය වැඩපිළිවෙල සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය ගැන සාකච්ඡා කරන වැඩසටහනකදී අරු අග්‍රාමාත්‍යතුමත් ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ අයත් යෝජනා කළේ මේ ලෝකේ තියෙන රටවල් වලින් 100%ක්ම මේ වයස් සීමාව තුල එන්නත් කිරීමේ ක්‍රියාවලිය අවසන් කරන රට බවට අපි පත් වෙමු කියලා. ඒ නිසා ඒ ඉලක්කයක් අපි ළඟ තියෙනවා. අපි මේ ලැබෙන එන්නත වැඩි ප්‍රමාණයකට ලබා දෙන්න වැඩසටහන් දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒකට කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ වගේම තව එන්නත් ලබා ගන්න දැනට සාකච්ඡා යනවා. ඉතින් ඒ නිසා අපේ වැඩසටහනේ වැඩපිළිවෙලේ කවුරුත් ඕනේ මගේ එක මම දෙන්නම් ටික දවසකින් ඔයා මේ මම ගහ ගන්නම් කියන්නේ. එන්නත කඩිනමින්ම සියලු ජනතාවට ලබා දැන් මම අද කිව්වේ එකයි 50000ක් විතර ප්‍රමාණයක් අද බස්නාහිර පළාතේ 57000 මගේ ගම් ප්‍රදේශයේ මේ මම හවස කොළඹ ප්‍රදේශයේ හිටියේ ජනාධිපති අගමැතිතුමාගේ රැස්වීමක මම සොයා බැලීම් කටයුතු කළා කර්මාන්ත ශාලාවක් ආශ්‍රිතව ඒ මුළු පළාතටම ඒ අයට එන්නත ලබා දීම සඳහා කටයුතු කරනු ලැබුවා. මොකද ඒක අවදානම් කලාපයක් බවට පත් වෙලා තිබිච්චේ. ඔව් දැන් අපි දැකලා මිනුවන්ගොඩ ප්‍රදේශිනුත් දැන් මේ වල වාර්තා වුණා. දැන් මිනුවන්ගොඩත් කර්මාන්ත තියෙනවා. ඒ වගේම නිදාස් වෙළඳ කලාපයේ තියෙනවා. බියගම කොග්ගල වගේ. දැන් එතකොට දැන් ගම්පහ ප්‍රදේශයත් මම හිතන්නේ අර දෙවෙනි රැල්ලේදී මම හිතන්නේ යම් අවදාන ලකුණු ප්‍රදේශ නැමෙතුමා දැන් කොහොමද කර්මාන්ත ශාලාවල සහ ඒ ආවට ප්‍රදේශවල තත්ත්වය මේ එන්නත ලබා දීම සම්බන්ධයෙන්? නෑ ඒ ඇත්තටම කර්මාන්ත ශාලා දැන් මගේ ප්‍රදේශයේ තියෙන්නේ ආයෝජන කලාපෙන් පිටත තියෙන කර්මාන්ත ශාලා. එතකොට ඒවත් එක්ක ජනතාව සම්බන්ධතා පැවැත්වීම සහ ඒ ගම් එක්ක ඒ ඉන්න සේවක සේවිකාවන්ගේ සම්බන්ධතාවය වැඩි. ඉතින් ඒ නිසා ඔය දෙවෙනි රැල්ල ආරම්භ වෙන බ්‍රැන්ඩෙක්ස් ආයතනය ඒ තිබුණෙත් ඒ ආසන්නයේමයි. ඒක ගමත් එක්ක සම්බන්ධ වෙලා තිබුණා. ඒ රෝගයට සම්බන්ධ වෙච්ච මූලික මේ රෝගේ අනාවරණය වෙච්ච කාන්තාව දියුලුපිටියේ මැතිවරණ කොට්ටාසේ මගේ මැතිවරණ කොට්ටාසේ. ඉතින් එතකොට ඒ ආයතනවල මේ වෙද්දි ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ ආයතනවල ලොකු ඉඩකඩක් දීලා තියෙනවා. සමහරු ඒ ආයතන වලින් ඉල්ලීම් කරලා තියෙනවා ඒගොල්ලෝ මේක මිලදී ගන්නම් කියලා. නමුත් රජය ඒකට වැඩසටහන සූදානම් කරගෙන යනවා දැන් ඒගොල්ලොන්ට ඒක ලබා දෙන්න. නමුත් මේ ලබා දීම තුල රජය ඒක සාමාන්‍ය ජනතාවට දෙන එක අඩු වෙයි කියන නිසා තාම මේ පෞද්ගලික අංශවල ඉල්ලීම සපුරන්න කටයුතු කරන්නේ නැහැ. නමුත් කර්මාන්ත ශාලාත් ඒ වැඩ කටයුතු සිද්ධ වෙන්න ඕන. මොකද එහෙම නොවුනොතින් අපේ ආර්ථිකයට ප්‍රශ්නයක්. ඒ නිසා ඒව තුල දැන් අපිට හදලා තියෙනවා අපි ප්‍රසාද් ගමේ මේ මහජන පුංචි අවස්ථාවක් දෙන අපි ඉක්මනින් වෙලාව දැනගන්න සූදානම්. SLT මොබිටෙල් එකම එක සබැඳියාව. නැවතත් ඔබතුමාට අවස්ථාව. අපි මේ මම අර කලින් කියාගෙන ආවේ අපි මේ කොවිඩ් පළවෙනියෙන්ම ගිය වසරේ ආරම්භ වෙන වෙලාවේ අපි පළවෙනියෙන්ම මේ ගමේ හදාගත්ත ග්‍රාම නිලධාරීවරයා ඇතුළු ඒ ඉන්න ගමේ නිලධාරී 5-6 දෙනා වගේම පොලිස් නිලධාරියෙක් ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් කියන්නේ කමිටු ක්‍රියාවලිය. ඒ කමිටු ක්‍රියාවලිය අදටත් ඒ ගම තුල හරියාකාර සිද්ධ වෙනවා. ඉතින් ඒ කමිටු ක්‍රියාවලිය තුලින් අපි ගොඩාක් දේවල් මේ විසඳගෙන යනවා ගමට අවශ්‍ය කරන ඒ කටයුතු කරමින්. මේ මොහොතේ ලද තොරතුරකට අනුව දිනක් තුල වැඩිම කොවිඩ් මරණ අද දිනේදී වාර්තා වෙලා තිනවා මරණ 13ක්. දැබුතුමා එන්නත් කරන ක්‍රියාවලිය පිළිබඳව සඳහන් කරපු නිසාවෙන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු වනවා විනා රජය මේක ව්‍යාප්තිය පාලනය කිරීමට ගන්නා උත්සාහය අඩු වෙලා තියෙනවා කියලා චෝදනාවක් එල්ල කළොත් නෑ ඒක තමයි මම මේ කිව්වේ මේ ක්‍රියාවලිය ජනාධිපතිතුමා සතියේ විශේෂ දින ගණනාවක් දාලා තියෙනවා මේ කොවිඩ් මේ රැස්වීම එහෙම නැත්නම් මේ කටයුතු කරන්න. ඒ වගේම ඒ අයට අවශ්‍ය කරන පහසුකම් සපයන්න වෙනමම කමිටුවක් අපි හදලා තියෙනවා. ඒ වගේම රෝගේ ව්‍යාප්ත වෙන ප්‍රදේශවල සහ ඒ තර්ජනයට ලක්වෙච්ච විශේෂයෙන් බස්නාහිර පළාත තුල වැඩසටහන් මේ සූදානම් කරලා තියෙනවා. ඒ වගේම එන්නත් කිරීමේ ක්‍රියාවලිය වගේ දේවල්. නමුත් මේ 13, 8, 10 මේ වගේ මරණ සිද්ධ වෙන අවස්ථාවන් අපිට පේන්න තියෙනවා. නමුත් මේක මර්ධනය කර ගැනීම සඳහා මම හිතන්නේ රජය තුල වැඩපිළිවෙලක් නැතුව නෙමෙයි රජය තුල වැඩපිළිවෙලක් තියෙනවා.
හැබැයි දැනට මේ ව්‍යාප්ත වීම වේගවත්. ඇමතුම හැබැයි විපක්ෂය කියනවනේ ආණ්ඩුව මේ කොවිඩ් මර්ධනය සම්පූර්ණයෙන් අතහැරලා දාලා වෙන වෙන දේවල් තමයි දැන් කරමින් ඉන්නේ කියලා. නෑ ඒක තමයි දැන් විපක්ෂයේ ඕක විතරක් නෙවෙයිනේ කිව්වේ විපක්ෂය කලින් කතා කරලා කිව්වා ආණ්ඩුව තුල මේ එන්නත ගෙන්නන්නේ නෑ ආණ්ඩුව. එන්නත ගෙන්නන්න වැඩපිළිවෙලක් නෑ ආණ්ඩුවට. ගබඩා කරන්න වැඩපිළිවෙලක් නෑ. සල්ලි නෑ කියලා කිව්වා. මුදල් නෑ කියලා කිව්වා. නමුත් අපි මේ ක්‍රියාවලිය දැන් පටන් අරගෙන තියෙනවා. ලක්ෂ ගාණක් මේ වෙද්දි එන්නත් කරමින් යනවා. ඉතින් ඒ වගේම විපක්ෂයට ඉතින් ඔයක දිහා බලාගෙන මොකද අපි කනගාටු වෙන්නේ ඒකයි. මොකද දේශපාලනයේදී කාලකන්ණි සතුටු ලබන ක්‍රියාවලිය කියන්නේ ජනතා පීඩා වෙනවා කියන එකයි. ඒ නිසා මේ කාලකන්ණි සතුටක් ලබනවා දැන් 13යි කියලා. එහෙම නැත්නම් දැන් 15යි කියලා. එහෙම නැත්නම් දැන් 10යි කියලා. ඉතින් ඒ නිසා හැබැයි වැදගත් වෙන්නේ අධ්‍යයනය කිරීම. වැදගත් වෙන්නේ රජය කරන ක්‍රියාවලිය. දැන් අපි එදා අපි යම් ඒ රජය තුල වැඩක්කට ඇති දේවල් නොකිරුණාම නෙවෙයි. හැබැයි කරන දේත් අපි පාර්ලිමේන්තුවේදී කිව්වා ඕගොල්ලෝ මේක කරා හොඳයි කියලා. හැබැයි අද විපක්ෂය 1000ක් දේවල් හොඳින් කරද්දී එකක් දෙකක් මොනවා හරි වෙනස් වීමක් වුණ ගාම ඒක පෙන්නලා කියනවා අසාර්ථකයි. එහෙම නැත්නම් කරන්නේ නැහැ කියලා. මම ලෝකෙත් එක්ක ගත්තාම අපිට පැහැදිලිවම කියන්න පුළුවන්කම තියෙනවා. අපි මේ ක්‍රියාවලිය අත ඇරලත් නැහැ, අත අරින්නෙත් නැහැ. පැහැදිලිවම මේ ප්‍රමාණය මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමටත් ඒ වගේම මේ ව්‍යාප්තිය මේකේ තියෙන ප්‍රධානම ගැටලුව ඒකනේ මේ දෛනික හමු වෙන රෝගීන් ප්‍රමාණය වැඩි. එතකොට ඒක ව්‍යාප්තිය වැඩි. ඒක පාලනය කර ගැනීමටත් අපි ගන්න ක්‍රියාමාර්ග එක පැත්තකින් මේ වැක්සින් කරණය තුලත් අපිට ආවරණය කරගන්න පුළුවන්. දැන් එතන තමයි ඉන්නේ හිටියේ. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අලුත්ම වාර්තාවක් කියලා තියෙනවා. දැන් එන්නත් කරණයෙන් පසු බෝවීම 16%කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව 10%කින් ලෝකයේ අඩු වෙලා තියෙනවා කියලා. දැන් ඔබතුමා සහභාගී වෙනවා මේ රැස්වීම වලට. මේ රැස්වීම වල දැන් ශ්‍රී ලංකාවේ එන්නත් කරණයත් සමගම සමීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද? අපේ කොහොමද මේ රෝගයේ පැතිරීමේ අඩුවීමක් තියෙනවද මේ වෙනකොට? ඔව් පැහැදිලිවම මේ වෙද්දී මේ කොවිඩ් උවදුර නිසාම ඒකට අදාළ අමාත්‍යවරු 4 දෙනෙක් ක්‍රියාත්මක වෙනවා. ඒ අමාත්‍යවරු සියලු දෙනාට එකිනෙකාට ඒ විෂයන් වගකීම් විශේෂයෙන් කොවිඩ් සම්බන්ධයෙන් පවරලා තියෙනවා. ඒ පවරලා තියෙන එක තුලත් ඔය කියපු කාරණාව එකක්. මොකද මේක එන්නත් කරණය තුල සහ ඒ ආවරණය කරන දැන් මං පහුගිය දවස්වල ඒ රැස්වීමකට සම්බන්ධ වුණා. ඒගොල්ලෝ මේ සියලු තොරතුරු අරගත්තා. මේ සියලු තොරතුරු අපිට ප්‍රකාශ කරා. මම ළඟ නම් දැන් ඒ තොරතුරු මම ළඟ නැහැ. නමුත් අඩු කරගන්න පුළුවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඔව් කොවිඩ් ගැන තව තියෙනවද? මොකද අපිට හුඟක් කාරණා තියෙන නිසා. අපි මම හිතන්නේ අනිත් ඔව් කාරණාවල් මේ තවත් චෝදනාවක් එල්ල වෙනවා. දැන් කැකිල්ලේ කොමිසමක් දාලා දේශපාලන පරිගැනීම් කරන්න යනවා, ප්‍රජායති හවුසි කරන්න යනවා. ඔබතුමාලා මේ කැලෑ උසාවි ගේන්න හදනවා කියලා ජනතා විමුක්තිපෙරමුණේ නායක ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුකුමාර දිසානායක මහත්මයා ප්‍රබල චෝදනාවක් එල්ල කරනවා. නෑ ඒ දැන් ඔය කොමිසම් සහ ඔය අලුත් උසාවි අලුත් පොලිසි හැදුන යුගයක් තිබුණානේ ප්‍රසාද්. ඉතින් ඒගොල්ලන්ට ඒව මතක් වෙනවා ඇති. මේක මේ අලුත් උසාවියක් අලුත් පොලිසියක් නෙමෙයි. යම්කිසි කාලවකවානුවක රට කරපු අය යම් වැරදි කරලා තියෙනවා නම් ඒ වැරදි උනේ නෑ කියලා අර කියනවනේ කතාවක් ඩීල් දානවා කියලා. ඔයාගේ එක මං කියන්නේ නෑ, මගේ එක ඔයා කියන්න එපා කියන තැනට යන්න අවශ්‍ය නැහැ. මම මගේ පෞද්ගලික මතේ අපි යන්නෙත් නෑ, අපේ කවුරුත් එහෙම ගිහිල්ලත් නෑ. හැබැයි ඒ වකවානුව තුළ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එහෙම නැත්නම් රටේ නීති පද්ධතියට නොගැලපෙන ගොඩක් දේවල් කරා. දැන් FCID එකට කොහොමද තියෙන්නේ නීති අනුකූල භාවයක්? නීති අනුකූල භාවයක් නැති. එතකොට ඒ විශේෂ අධිකරණ හදාගත්තාම ඒවා ක්‍රියාත්මක වුණේ කොහොමද? ඒවට නඩු ගොනු කළේ කොහොමද? ඒවට පැමිණිලි ලබා ගත්තේ කොහොමද? ඒවා පැමිණිලි මේ විමර්ශනය කරේ එහෙම නැත්නම් ඒ පැමිණිලි විභාග කළේ කොහොමද? ඒ අපිට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි එතකොට ඒවා නිකම් වුණේ නෑනේ. විදුලි පංකා කැරකුණා, විදුලි එලි දැල්ලුණා, මේ වායු සමන වැඩ කළා, ගමන් බිමන් ගියා, වෙන රටවල් වලට ගියා, වාහන පාවිච්චි කළා, ඒවට ගෙව්වා. ඉතින් මේ කාගේ සල්ලිද? ඔයාගෙත්, ඕගොල්ලෝ සියලු දෙනාගෙත්, මේ නිදි මරාගෙන ඉන්න සේවක මහත්තුරුන්ගෙත්, පාරේ වැඩ කරන කම්කරුවගෙත් මේ සියලු දෙනාගේ මුදල්. ඉතින් ඒ නිසා මේ මුදල් වියදම් කරන්න එක එක්කෙනාගේ පරිගැනීමේ මේ පරිගැනීමේ අපේක්ෂාවෙන් එක එක්කෙනාට පීඩා කිරීමේ අපේක්ෂාවෙන් මේ මුදල් වියදම් කරා කියන එක
එදා ඉන්න අයත් දැක්කා අද අයත් දකිනවා. ඒ වගේම ඔය කොහෙද ඔය කිව්වනේ පෝස්ටර් ගහලා මොනවද කරලා තියෙනවා කියලා. තාමත් ඒගොල්ලෝ ඒ වගේ වියදම් කරනවා. දැන් මම වැරද්දක් කරලා නැත්තම් මට පුළුවන් නිහඬව ඉන්න. හැබැයි මම වැරද්දක් කරලා තියෙනවා නම් මම බලනවා කොහොම හරි මේ වැරද්ද වහගන්න. ඉතින් වහ ගැනීමක් තමයි ඔය පෝස්ටර් ඇලවීමෙන් මට නම් කියන්නේ දැන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව කියන්නේ දේශපාලන පරිගණක පිළිබඳ සොයාගෙන පත් කර කොමිෂන් සභාව නීත්‍යානුකූලව ක්‍රියාත්මක ආයතනයක්ද? ඔව් පැහැදිලිවම. නීත්‍යානුකූලව පිහිටවල නීත්‍යානුකූලව මේ වෙද්දි ක්‍රියාත්මක වෙන ආයතනයක්. ඒක දැන් ඔබතුමාලා චෝදනා කරන්නේ පහුගිය ආණ්ඩුවට අර්ලිගා මන්දිරයට කට්ටිය ගැන බලපෑම් කරයි කියලා. දැන් මෙවුන් චෝදනා කරන්නේත් එවැනි බලපෑමක් කරයි කියලා. කිසිම වෙලාවක නැහැ. එදා හොයාගන්න සාක්කියක් නැහැ. හොයාගන්න එහෙම චෝදනා කරාට දැන් හිතලා බලන්න එහෙම දැන් කවුරු හරි හොයලා බලන්නකෝ දුරකථන ඇමතුම් දෙනවද කියලා. දැන් එදා සිද්ධ වෙච්ච දේවල් ආවනේ එළියට. එතකොට මොකක්ද මේ ආණ්ඩුව ඒ වෙලාවේ රජය ගත්තු එක්සත් ජාතික පක්ෂයයි පස්සේ සම්බන්ධ කරගත්තු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි අමතරව අර මේ අනුර කුමාර දිසානායකලයි පාටලි චම්පක රණවක මහත්තයලයි මේ ඔක්කොම කැබිනට් එකෙන් අනුමත කරලා හදාගත්තු කමිටුවක් එදා ක්‍රියාත්මක වුණේ. අපිට හීනකින්වත් හිතන්න පුළුවන් අනුර කුමාර දිසානායක අර්ලියගහ මන්දිරයට යයි කියලා මේ ඒ වෙලාවේ තිබිච්ච ආණ්ඩුවට උදව් කරන්න. මට නම් එහෙම හිතා ගන්න බෑ. දැන් ඔහු කියන්නේ මේ දූෂණයට එරෙහිව පෙළ ගැහෙන්න ගියා එතෙන්දි තමයි එකතු වුණේ එතෙන්ට කියලා. නෑ දූෂණයට එරෙහිව පෙළ ගැහෙනවා නම් ඉතින් එහෙනම් මේ මන් දන්නේ දැන් එතකොට ඒ වෙලාවේ දූෂණේ නොවුනද? ඒ අවුරුදු 2015ත් 2019ත් අතර දූෂණේ නොවුනද? එහෙනම් එන්නකෝ දැන් ආයෙ පෙළ ගැහෙන්න. අපි අනුර කුමාර දිසානායක එන්නකෝ ඇවිල්ලා කතා කරන්නකෝ එදා මේ මහ බැංකු සිද්ධිය මෙහෙමයි වෙන්න මේ අහවලයි ඒගොල්ලන්ට අල්ලගන්න බැරුව ගියා. ඒගොල්ලෝ අල්ලගන්න පුළුවන් වුණත් ඒක හිතාමතා මගහැරියා. ඇමතුමා දැන් පුළුවන් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න. අපි මහ බැංකු සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන වැඩසටහන ක්‍රියාත්මක වෙගෙන යනවා. මම මේ කිව්වේ අනුර කුමාර දිසානායක කියනවා නම් එදා එයා ඒවට විරුද්ධවයි ගිය කියලා. එහෙනම් මේ කාලෙ වෙච්ච ඒවට විරුද්ධවත් මේ පිළේ ඇවිල්ලා කතා කරන මොනද පාර්ලිමේන්තුව තුල අපි තාම දකිනවා ඒගොල්ලෝ මේගොල්ලෝ රකින්නවා මේගොල්ලෝ ඒගොල්ලෝ රකින්නවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කවදාවත් මේ කඳවුරට සම්බන්ධ වෙන්නේ නැහැ. විපක්ෂෙත් කියනවා නේද ප්‍රසාද් මේ දැන් ආණ්ඩුව මහ බැංකු කොල්ලයට සම්බන්ධ අයවත් ආරක්ෂා කරනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කමිෂන් සභාවේදීත් නිසි ආකාරයේ විමර්ශනයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. සිතාරා මේ පැහැදිලිවම කියන්න ඕන මම දන්නේ නැහැ මේ ඉන්දිකාන් රුද්ධව අඳුනගන්න ඉන්දිකාන් රුද්ධගේ ක්‍රියාවලිය අඳුරගන්න වෙයි. මට පෞද්ගලික මතයක් කියන්න තියෙන්නේ පාස්කු ප්‍රහාරය විතරක් නෙවෙයි මේ රජයේ කවුරුන් හෝ කෙනෙක් කාව හරි රකින්නවා නම් ඉතින් අපි මේ රජයේ හැදුවයින් වැඩක් නැහැනේ. මම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යාංශයේ කටයුතු කරන රාජ්‍ය ඇමතිවරයා විදිහට මම ගරු අග්‍රාමාත්‍යතුමා සමග ගොඩක් සම්බන්ධතා තියාගන්නවා මේ ශේෂ්ත්‍රයේ වැඩ කටයුතු කරද්දී. ඉතින් අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කරන්නේ යම්කිසි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ කවුරු කොහොම කතා කරගෙන ආවත් ඒවට සමාවක් දෙන්න එහෙම නැත්නම් ඒවට අනුකම්පා කරන්න ඒවට අනුයපොයි කියන්න පුළුවන් කාලයක් නෙමෙයි. ජනතාව හිතන්න මේ රංගන පැහැදිලිවම ලොකු විශ්වාසකින් තමයි මේ රජය බලයට පත් කළේ. එතකොට මේ රජයේ බලයට පත් කරපු ජනතාවට ඔන්න ඔය ප්‍රධාන කරුණු ජනතාව බලාගෙන ඉන්නවා මේ රජයේ තුලම විසඳෙයි කියලා. ආයේ තව රජයකට ඉඩ ඉතුරු නොවේ කියලා. ඉතින් මේ රජයේ තුල විසඳ ගන්න බැරුව අපි තවත් රජයකට අරයි යනවා නම් ඒ රජය හදන්න නැවතත් ගයක් ගානේ ඇවිදින්න අපිට බෑ. මේ රජයේ දේවල් තවත් රජයකට ගෙන යන්නේ නැහැ කියලා කියනවා නම් එමතුමා ඒ වගේම ප්‍රශ්නයක් නේද දැන් ඉල්ලවන්නේ ජාත්‍යන්තරයෙන් මානව හිමිකම් ප්‍රශ්නේ නැවත වතාවක් ශ්‍රී ලංකාවට ඉදිරිපත් වන අවස්ථාවක්. විශේෂයෙන්ම දැන් ජාත්‍යන්තර දේශපාලනය ගත්තත් ඇමරිකාවේ නව ජනාධිපතිවරයා තේරීපත් වීම හරහා ඔවුන් වැඩි ඡන්ද මිලියන 7ක බලයක් ලබා ගැනීමෙන් දිවුරා ප්‍රකාශ කරන්නේ ඇමරිකානු සිහිනය සැබෑ කරනවා කියලා. ඒ කියන්නේ ඔවුන්ගේ බලාපොරොත්තු සුපුරුදු පරිදි ලෝකයේ අනෙක් රටවල් වලට Tamanගේ බලය බෙදා හැරීම. මේ තුල ඔවුන් තවදුරටත් ශ්‍රී ලංකාව හිර කරන්නට ඉඩ තිබෙනවා නේද ඉදිරි සැසිවාරවලදී? ඒ සඳහා රජයක් වශයෙන් සූදානම්ද? ඕනේ රංගන මෙහෙමයි. ඇත්තටම අපි ප්‍රජාතාන්ත්‍රික රටක් විදිහට ඒ වගේම අනිකුත් රටවල් එක්ක අපි ඒ කරන විදේශ සම්බන්ධතා එක්ක අපිට බෑ අපේ රට දූපතක් අපේ රට මෙහෙමයි කියාගෙන ඉන්න අපි ඒ සම්බන්ධතා තියාගෙන යන්න ඕන. නමුත් අපි හැමතිස්සෙම දකිනවා දේශීයත්වය සහ
මේ රට තුල ක්‍රියාත්මක වෙන ජාතික බලවේගවලට ඉතිහාසයේ ඉඳලා යම්කිසි තිබුණ පීඩනයක්. ඒ බලවේග ක්‍රියාත්මක වීම තුල දැන් බලන්න ගරු ජනාධිපතිතුමා ස්වාමින් වහන්සේලාගෙන් අදහස් සුදහස් අරගෙන මේ රටේ යම් යම් තීරණාත්මක සිද්ධීන් වලදී ජනාධිපතිතුමා ඒ බාධක අයින් කරලා ජාතිකත්වය ගැන හිතලා කටයුතු කරන ගොඩක් තැන් තියෙනවා. ඉතින් එතකොට මේවට ලොකු ගරුත්වයක් ඔය ජිනීවා සහ මානව හිමිකම් තුල නැහැ. මම දකින දේ. ඒ නිසා ඒ වගේම සොයා බැලීමකුත් නැහැ. පසුවිපරමකුත් නැහැ. ඒ වෙලෙට එදාට ඒ මොහොතට මතුවෙන දේවල් ඒගොල්ලෝ අරගෙන දැන් අවුරුදු 5ක් තුල ජිනීවා ගැන කතාවක් තිබුණේ නැහැ නේ. පහුගිය 15යි 19යි අතර. ඇයි එහෙම තිබුණ නැත්තේ? සුහට කීකරු බලුකුක්ෙක් වගේ මේ ඉන්න අය සියලු දෙනා ඔළුව පහත් කරගෙන කකුල් ලේව කාගෙන හිටියා. හැබැයි දැන් අපි තීන්දුවක් ගන්නවා අපේ රටේ වවපල්ලා කියලා. දැන් අපි තීන්දුවක් ගන්නවා අපේ රටේ හදපල්ලා කියලා. දැන් අපි තීන්දුවක් ගන්නවා අනිත් රටවල් වලට අතපාන එක නවත්තල්ලා කියලා. අත ඒකට තමයි මේ ඔක්කොම කමිටු ක්‍රියාත්මක වෙන්නේ. දැන් කොරෝනා අභියෝගයට මුහුණ දෙන ගමන් දැන් දේශීය වශයෙන් දේශීය කෘෂිකර්මාන්තය දේශීය කර්මාන්ත නගා සිටුවන්න යන ගමන් මේ වගේ ජිනීවා වලින් යම් යම් බලපෑම් આવොත් ලංකාවට සහාය දෙන රටවල් ඉන්නවා. මොකද අපිට මතකයි 2010 11 වගේ වර්ෂවලදී ජිනීවා ලංකාවට අහිත කර යෝජනා අපි පරාජයට පත් කළා. නැවතත් විදේශ සම්බන්ධතා ගොඩනගාගෙන මේක සම්බරව ගෙනියන්න පුළුවන් තත්ත්වයක් වර්තමාන රජයට තියෙනවද? මොකක්ද ඒ සඳහා තියෙන සැලැස්ම? හොඳ තැනකට ආවේ ප්‍රසාද්. පැහැදිලිවම අපි දකින දෙයක් තමයි ඒ වගේ දේශීයත්වය ගැන හිතලා කටයුතු කරන රටවල් තව තියෙනවා. ඒ රටවල් ලංකාවේ මේ ක්‍රියාවලිය සහ වැඩපිළිවෙල අනුමත කරනවා. ඒ රටවල් සහයෝගයක් දෙනවා. ඒ වගේම මේ මානව හිමිකම් කවුන්සල් වල එහෙම නැත්නම් මේ කමිටු වල ඒ රටවල් වල සහයෝගය ලබා ගැනීමට සහ ඒ රටවල් සමග මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට මේ වෙද්දී විශේෂයෙන් අපි කියන්න ඕන ගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් ඒ විදේශ කටයුතු අමාත්‍යවරයාත් ඒ සියලු දෙනා කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපි දකින දේ තමයි බිල්ලොම වවන්න පුළුවන් ගොඩක් අයට. හැබැයි බිල්ලොම කියලා අහක බලන්න අපි කැමති නෑ. අපිට පේනවා යම්කිසි තර්ජනයක් මේ රටට යම් යම් තැන්වල කඳවුරු බඳිනවා කියලා. ඒ නිසා අපි ඒකට මුහුණ දෙන්න පුළුවන්ද? අපි ඒකට පැහැදිලිවම මුහුණ දෙන්න පුළුවන් තත්ත්වේ. මොකද හැමදාම මම දැක්ක දෙයක් තමයි මේ රාජපක්ෂ ආණ්ඩු ක්‍රියාත්මක වෙද්දී පොදු මහජනතාවගේ අභිලාෂයට තමයි ක්‍රියාත්මක වුනේ. පොදු මහ පොළවේ අහිංසක තැලෙන පොඩි වෙන දාඩිය වගුරුන මිනිස්සයා ගැන හිතලා තමයි ක්‍රියාත්මක වුනේ. ඒ නිසා තමයි කෙක්කෙන් හරි කොක්කෙන් හරි මේ රටේ ප්‍රශ්න ගොඩාක් විසඳ ගන්න ඒ වෙලාවේ හිටපු මේ නායකයෝ කටයුතු කරේ. ඒවට තමයි ඒගොල්ලන්ට යම් යම් තැන්වලදී ප්‍රශ්නත් මතුවුනේ. ඉතින් ඒ නිසා ඒකෙන් සාධාරණයක් වුණේ මහජනතාවට. මම පැහැදිලිවම කියනවා ඒකෙන් අසාධාරණයක් වුණේ ඒ වගේ තීන්දුව අරගෙන කටයුතු කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු ඒ ආණ්ඩුව. අපි කතා බහ කරමින් හිටිය ඇමතුමා දැන් මේ සෞභාග්‍ය දැක්මේ අපි දන්නවා ජනාධිපතිතුමා ප්‍රමුඛ ලෙසම නිෂ්පාදන ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාවේ ඉදිරි දස වර්ෂය වෙත ගෙන යාමේ ඉතාම සාර්ථක සැලැස්මක් ඉදිරිපත් කරානේ. එතකොට අපිට කොවිඩ් රසංගත තත්ත්වයේ ලෝකයේ හමුවෙම තිබුණේ නැහැ. හැබැයි දැන් අපි සම්පූර්ණ ආනයන නවත්තලා තියෙන අපේ රට තුල යම්කිසි විදියක සාධනීය නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. මේකත් අපිට ඉදිරියේදී ප්‍රබල රටවල් වලින් යම්කිසි විදියක සම්බාධයක් වෙනවා නම් ආණ්ඩුව ඒකට සූදානම්ද? ඔව් ඇත්තටම මේ සම්බාධකයක් වෙයි කියන මොකද මේක අපි බොහොම පොඩි රටක් මේක අපිට ඕන දේ අපි හදා ගන්නවා. මොකද අපේ රටට මම දන්නේ මේ ලෝක ආර්ථික රටාව තුල ඒගොල්ලන්ට මොන තත්ත්වයක්ද තියෙන කියලා. අපි ගොඩාක් දුරට ගොඩාක් දේවල් සපේ ගන්න අපේ අසල්වැසි ඉන්දියාවෙන් ඒ වගේම අපේ මේ ආසියාතික කලාපීය රටවල් වලින්. ඉතින් ඒ නිසා මේ ඒක ලොකුවට බලපාන තත්ත්වයක් ඇති වෙයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් ඕකම කිය අපේ මිනිස්සු අධෛර්යයට පත් කරන්නේ නැතුව ඒක ගැන නායකයෝ සහ ආණ්ඩුව සහ රජයේ ජනාධිපතිතුමා බලා ගන්න. එමෙතුමා දැන් ඔබතුමා ඉන්දියාව පිළිබඳව කතා කරපු නිසා දැන් අපේ අසල්වැසි රට ඉන්දියාවත් මේ වෙන විට ලංකාවට සහයෝගය නොදෙන තත්වයකද තියෙන්නේ සහ සමස්තයක් හැටියට මේ ශ්‍රී ලංකාව මෑත කාලයේ ජාත්‍යන්තර දේශපාලනය හසුරුවාගත්ත කළමනාකරණය කරගත්ත ආකාරය පිළිබඳව සතුටට පත්වන්නට පුළුවන්ද? නෑ ඉන්දියාව කිසිම වෙලාවක එහෙම තත්ත්වයක් පෙන්눔 කරලා නැහැ.
ඒ වගේම ඉන්දියාව වරාය සිදුවීමත් සමග නෑ වරාය සිදුවීමට දින ගණනකට දින සතියකට විතර පස්සේ මගේ අමාත්‍යංශයට අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන පවා ඉන්දියානු රජයෙන් ආධාර විදිහට ණය විදිහට නෙවෙයි ආධාර විදිහට ලබා දෙන ගිවිසුමකට එළඹෙන්න පුළුවන් වුණා. ඒ වගේම මම දැක්කා අපේ මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලබා පවරා දෙන්නත්. ඒ නිසා ඒවා සුබවාදීව සිද්ධ වෙන දේවල්. නැත්තම් ඒවට නඩු කී ඉන්න තිබුණානේ. කලින් ආණ්ඩුව කිව්වේ අපුව අත තියන්න බෑ, නඩුවක් තියෙනවා, මේ නඩුව ජාත්‍යන්තරයට යනවා, මේවා කරන්න බෑ, රටවල් අතර ප්‍රශ්න වෙනවා කියලා. ඒ හින්දා මේ ගනුදෙනුවේ සද්භාවයක් තියෙනවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම ඉන්දියාව අපිට අවශ්‍යම කරන රාජ්‍යයක්. මොකද දැන් ඉන්දියාව විශේෂයෙන්ම දැන් ත්‍රිකුණාමලයට යන ඒ නැව්වලට තෙල් සැපීම සහ තෙල් බංකරින් සඳහා මම හිතන්නේ මේ තෙල් ටැංකි ඉතාමත් වැදගත්. දැන් මේක හරියට කළමනාකරණය කරගත්තොත් මම හිතන්නේ හම්බන්තොට තෙල් ටැංකි ටික අපිට දැන් චීනට දෙන්න උනානේ. පසුගිය ආණ්ඩුවේ යම් කිසි ගිවිසුමකට. නමුත් දැන් තිරිකුණාමලයේ තෙල් ටැංකි ටික හරි බේරගත්තොත් ඒ සදා සැලැස්මක් තියෙනවා. මොකද මේක සංවර්ධනය කරන්න ඕන. තියෙන තෙල් ටැංකි පරණයි. මේව අලුත් වැඩියා කරන්න ඕන. අලුත් වැඩියා කරලා තමයි මේකෙන් ප්‍රයෝජන ගන්න ඕන. නෑ ඇත්තටම මේ ඒ තෙල් ටැංකි පරණයි කියලා ඒ භූමිය නෙමෙයි අපිට ලැබෙන්නේ. ඇත්තටම මේ තෙල් ටැංකි වල එදා ඉදි කරපු තාක්ෂණයත් එක්ක ගත්තාම ඒක සුද්ධ පවිත්‍ර කිරීමක් සහ පොඩි ප්‍රමාණයකින් නඩත්තු කිරීමක් විතරයි කරන්න ඕනේ. මේ අලුත් වැඩියා කිරීමක් විතරයි කරන්න ඕනේ. හොඳ තත්ත්වයේ තියෙනවා. මේ හොඳ තත්ත්වේවා තියෙනවා. ඉතින් අර කිව්වා වගේ ඒ අදාළ විෂය භාර අමාත්‍යවරයා සහ ඒ ආයතන මම හිතන්නේ මම ඊයේ පෙරේදා කෝප් කමිටුව තුල මේ තෙල් සංස්ථාවේ කෝප් වාර්තාව මේ ඒ වසරවල් මේ මෑතකදී ප්‍රගතිය ගැන සාකච්ඡා වුණා. එතනදී මම දැක්කා ඒගොල්ලෝ ගොඩක් ඉස්සරහට ඒ අලෙවිකරණය සහ ඒ වැඩපිළිවෙල ගෙනල්ලා තියෙනවා. ඉතින් හොඳ සභාපතිවරයෙක් ඉන්නවා. ඒ වගේම හොඳ අමාත්‍යවරයෙක් ඉන්නවා. ඉතින් ඒ ආයතනයේට මං හිතන්නේ ඉදිරි වැඩසටහනක් වැඩපිළිවෙලක් තියෙනවා. ඒ නිසා මං හිතන්නේ ඒක ලබාගෙන මම හිතන්නේ අපේ රටේ මේ කනිජ තෙල් ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. ඔව් අපි හුඟක් කතා කරපු නිසා දැන් අපි අපේ විෂයට આવොත් හොඳයි. ඔව් සිතාරා රංගන දැන් මේ ග්‍රාමීය නිවාස ප්‍රවර්ධන ඒ වගේම ඉදිකිරීම ශිෂ්ටය ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරය විදිහට දැන් නිවාස හා ඉදිකිරීම කොහොමද නැත්නම් රටේ ඉතාමත් වැදගත් විෂයන් දෙකක්. අමුතු දැන් මම කෙටියෙන් පටන් ගත්තොත් දැන් නිවසක් නොමැති පවුල් වෙනුවෙන් නිවසක් ලබා දීම තමයි මත රජයේ ප්‍රතිපත්තිය වෙන්න ඕනේ. සෞභාග්‍ය දැක්මක් තියෙන. දැන් සමහර පවුල් ඉන්නවා ඉඩමක් තියෙනවා නිවසක් හදාගන්න වත්කමක් නැහැ. ඒක සමහර පවුල් ඉන්නවා අසරණව ඉඩමකුත් නැහැ නිවසකුත් නැහැ. මෙන්න මේ පවුල් සඳහා මොකද තියෙන විසඳුම සහ දැනට කරගෙන යන වැඩපිළිවෙල ප්‍රගතිය කුමක්ද? ඇත්තටම ප්‍රසාද් ඔබට ගයක් රටට හෙටක් වැඩසටහන මේ නිවාස අමාත්‍යාංශය ලබා ගැනීමේදීම ගරු අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිවාස වැඩසටහන අලුත් කරන්න කියන. ඒ තිබිච්ච වැඩසටහන තුල ගැටලු නිර්මාණය වෙලා තිබුණා මිසක්කා රටේ ණයකාරයෝ හැදිලා තිබුණා මිසක්කා නිවාස ලැබිලා තිබුණේ නැහැ. මම ඒකයි පාර්ලිමේන්තුවේදී පවා ඇඟිල්ල දික් කරලා අභියෝග කරන්නේ මුල්ගල තියලා උළු සෙවිලි කරලා 100% වැඩ අවසන් කරපු නිවාසවල ජනතාව පදිංචි කරන්න සජිත් ප්‍රේමදාස මහත්තයාට පුළුවන් වුණේ පවුල් 5000කටත් අඩු ගාණක්. ඒක අවුරුදු 4මාරට. අවුරුදු 4මාරට. ඔබ වගකීමෙන් කියයි. හැබැයි එතුමාගේ සංඛ්‍යා ලේඛනවල තියෙන්නේ ලක්ෂ ගාණකට නිවාස දුන්නා කියන. එතුමා ඒකට එකතු කරගෙන තියෙනවා සිමෙන්ති කොට්ටයක් ලබා දීමත් නිවසක් ලබා දීමක් විදියට. මම ළඟ තියෙනවා තොරතුරු මම ළඟ තියෙනවා ඒ සියලු විස්තර ටික. මම මේක පාර්ලිමේන්තුවේදී එතුමා ඉස්සරහම කියනවා. එතුමා කිසිම වෙලාවක මට සංඛ්‍යා ලේඛන තොරතුරු දත්ත ගෙනල්ලා කියලා නැහැ. ඉතින් ඒ නිසා අපි තීන්දුව කළා මේ නිවාස ගම්මාන සංකල්පය තුල කැලෑ එලි වෙනවා වනසතුන්ගේ වාසභූමි නැතුව යනවා ජල උල්පත් සිඳිලා යනවා විශාල වියදමක් විශාල ප්‍රචාරක වියදමක් විශාල මේ පරිසර විනාශයක් අද පරිසර විනාශය ගැන බොහොම ඉහළින් කතා කරනවා. එදා පෙරලපු ගස්කොලන් ටික එදා පෙරලපු ඒ පොළව එදා විනාශ කරපු ඒ පද්ධතිය ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. එදා ඒක ගණනය කරලා බලන්නකො මේ ගම්මාන හදනවා කියලා සත්‍ය වශයෙන් ගම්මාන 100ක් 150ක් හදපු මේගොල්ලෝ 2000ක විතර කැලෑලි කළා. 2000ක විතර ගම්මාන 2500ක් 3000ක් 4000ක් හදනවා කියලා කැලෑලි කළා. ඇමතුමා හැබැයි දැන් විපක්ෂයේ ඊයේ පෙරේදා චෝදනා කරානේ පරිසරය සුරකින්නවා කියලා ආපු ආණ්ඩුව දැන් පරිසරය දැඩි ලෙස විනාශ කරනවා කියලා සංවර්ධනය නිසා. සිතාරා මේවා නිකන් අර කියන්න ඕනාවට කියන දේවල්. මේවා නිකන්
දැන් අපිට සමහර වෙලාවට හිතෙනවා ඇයි අපේ මේ ආණ්ඩුව සමහර තීන්දුව తీරන මේ විදිහට හදිස්සිය පස්සට ගන්න අකුල ගන්න කියලා. හැබැයි මේ ආණ්ඩුව තරම් පරිසරය ගැන හිතලා කටයුතු කරන මේ ජනාධිපතිතුමා තරම් පරිසරය ගැන හිතලා කටයුතු කරන නායකයෙක් අපි මේ මෑත ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පස්සේ මොකද එතුමාට තිබුණ වැඩපිළිවෙලක් අපි එදා දැක්කා ගංගා නිම්න සංවර්ධනය කරනවා ඒ වගේම පද්ධති සංවර්ධනය කරනවා. ඔය අවුරුදු 4 5ට මොන විනාශයක් වුණාද? හැබැයි මේ වර්තමාන ජනාධිපතිතුමා සිංහරාජයේ මාර්ගය ඉදි කරද්දී වෙනම මේක අධීක්ෂණය කරලා. එහෙම ජනාධිපතිවරු මම දැකලා නැහැ. මීමුරේ සංවර්ධනය කරද්දී ඒ ප්‍රදේශයට ගිහිල්ලා. ප්‍රථම වතාවට ජනාධිපතිවරයෙක් මීමුරේට ගිහින් මිනිස්සු දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ භූමියට ගිහිල්ලා ඒ භූමියේ සුළඟ එහෙම නැත්නම් වාතය එහෙම නැත්නම් ඒ පරිසරයේ විඳලා ඒ පරිසරය ආරක්ෂා කරන්න ඕන කියලා ඒ වැඩ කටයුතු ලස්සනට වෙනවා. අපි දැන් මේක සමාජ මාධ්‍ය ජාලාවලින් තමයි දැන් මේ ප්‍රචාරය යන්නේ. ඒ කියන්නේ මෙහෙම දැන් අපි කියමු දැන් ජනපති ගම සමග පිළිසඳර වැඩසටහනට ගියාට පස්සේ මේ ප්‍රදේශයේ පරිසර විනාශ වෙනවා කියලා මේ සමාජ මාධ්‍ය ජාලාවල යනවා. ඡායාරූප සහිතව. ඔව් දැන් උන් මොනවා හරි කියේ. ඒ කියන්නේ නිලධාරීන් ඇවිල්ලා පරිසර විනාශ කරනවා. ඊට පස්සේ ප්‍රාදේශීය දේශපාලනඥයන් පරිසර විනාශ කරනවා. දැන් සමාජ මාධ්‍ය ජාලා මේක බොරුවක් නම් ඔබතුමාට පුළුවන් නීතියෙන් පියවර නම් ඒ අවශ්‍ය පියවර ගන්න. නෑ ප්‍රසාද් දැන් ඇත්ත කතාව මේකයිනේ. ඇත්ත කතාව සත්ව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති තීන්දුව తీරන හදන්නේ මේ රටේ ජීවත් වෙන සතුන්ගෙන් භාගයක් අනුභව කරන රටවල් වල ඉන්න නායකයෝ. මේ ලෝකේ ඉන්න සතුන්ගෙන් භාගයක් අනුභව කරමින් මෙහෙට නීතිය වෙනවා. ඒ වගේම කොන්ක්‍රීට් වනාන්තර හදපු අය තමයි මේ ලංකාව තුල මේ පරිසරය ගැන අද කතා කරන්නේ. අන්න ඒකට ඔත්තු දෙන ඒජන්තයෝ ටිකක් ඉන්නවා මේකේ. ඒගොල්ලෝ තමයි මේක කතා කරන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම රජයක් විදිහට කියනවා අපි වැඩිබන කියන්නේ නැහැ. අපි පැහැදිලිවම කියන කාරණාවක් තමයි ඕනෑම කෙනෙක් දිස්ත්‍රික්ක විදිහට ගිහිල්ලා හොයලා බලන්න. අද වෙද්දි බලන්න මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කරනවා කොච්චර කළුගල් ප්‍රමාණයක් ඕනද කියලා. හැබැයි මේ කළුගල් ප්‍රමාණය අරගන්න මුළු කඳු පද්ධතියම විනාශ කරලා නැහැ. අර පරණ තැන් වලින්ම තමයි තාම අරගන්නේ. එතකොට අධිවේගී මාර්ග කඩිනමින් ඉදි වෙනවා. මොනතරම් මේවා පිරවීම කරන්න එහෙම නැත්නම් මේවා මේ මාර්ග තනන්න මොනතරම් අමුද්‍රව්‍ය වුණා වෙනවද කියලා බලන්න. හැබැයි එහෙම විනාශ කරලා නැහැ ගිහින් බලන්න පුළුවන්. දැන් මම පැහැදිලිවම මේ මෑතකදී මේකට ජනාධිපතිතුමා වෙනම කාර්ය සාධන බලකායක් හදලා තියෙනවා. මේ මුළු රටේම තියෙන පාවිච්චි කරන්න පුළුවන් පරිසරයට හානි නොවන කළුගල් එහෙම නැත්නම් වැලි එහෙම නැත්නම් මේ පස් මේවා ලබා ගන්න පරිසරයට හානි නොවන. එහෙම වැඩ මම ඒකයි කිව්වේ එහෙම වැඩ කරපු ක්‍රමයක් තිබ්බේ නැහැ ඉස්සර. දැන් මේ ප්‍රසාද් බලන්න 2015 පත්වෙච්ච ආණ්ඩුවට තිබුණානේ අපිට කතා කරන්න වැඩබිමක් වෙලා තිබිච්ච රට මුඩු බිමක් කෙරුවා කියලා. ඇයි එහෙම උනේ? අර වැඩ කර හිටපු සංවර්ධනයේ 15ට එනකන් තිබිච්ච එක නවත්තලා අවුරුදු 2ක් බලන් හිටියා. 17 තමයි ආණ්ඩුවට දැනුනේ අපි මොකුත් කරේ නැහැ කියලා. හැබැයි මේ ආණ්ඩුව 19 ජනාධිපතිතුමා පටන් ගත්ත දවසේ පහුවදා ඉඳලා වැඩ. හැබැයි ඒගොල්ලෝ අර පහුගිය අවුරුදු 2 කරන්න බැරුව ගිය ඒවලුත් එක්ක මහ විනාශයක් මේ රට තුල කරා ඉවක් බවක් නැතුව. හැබැයි වර්තමානයේ ක්‍රමානුකූලව ක්‍රමවේදයක් ඇතුව වැඩපිළිවෙලක් ඇතුව ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මම මාධ්‍යනුත් ඉල්ලනවා මේවා මාධ්‍ය යන්න ඕන. මේවා ගිහිල්ලා ඒ ප්‍රදේශ බලන්න ඕන. මේ ජාතික නාලිකාව ඒ වගේම මේ රජයේ මාධ්‍යවල යම්කිසි වගකීමක් මේ සත්‍ය අසත්‍යතාවයේ රටට අනාවරණය කරනවා. එහෙම නැත්නම් මේගොල්ලෝ තවත් මේක තුල ජීවත් වෙනවා. ඒක කරන්න මම හිතන්නේ මම ඉල්ලීමක් කරනවා මේ ප්‍රදේශ හැම එකක්ම. දැන් මුතුරාජවිල ලොකු කතිකාවක් යනවා. ඉතින් මේවා ඇත්තටම ඉදිරියේදී යම් කිසි වෙලාවකට පිඹුරුපත් හදලා තියාගන්න පුළුවන් කවදා හෝ රජයකින්වත් කරගන්නවනේ කියලා. මේ රජයෙන් නම් වෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිවම කියනවා. දැන් මෙතන දැන් මම හිතන්නේ සංවර්ධනයත් ඕන දැන් පරිසර දැක ගන්නත් ඕන. මේක තුලනය කරගන්න එපා. දැන් තිරසර සංවර්ධන සංකල්ප ලෝකෙට හඳුනා දෙන්නෙත් මේ නිසා. ඒතකොට දැන් නිවාස වැඩසටහන් කොහොමද මේ තිරසර සංවර්ධනයත් එක්ක ගමන් කරන්නේ? මොකද අපිට අවශ්‍යයි දැන් හැම දෙයක්ම අවශ්‍යයි. මං කියන්නේ දැන් නිවාස දෙන්නත් ඕන, කැලෑව රැක ගන්නත් ඕන, එතකොට මේ අමුද්‍රව්‍ය සපය ගන්නත් ඕන. නෑ ඒක තමයි මට කියා ගන්න බැරුව ගියේ මේ ඔබට ගයක් වැඩසටහන යටතේ
අපි මේක ගෙනාවේ ජනාධිපතිතුමා අගමැතිතුමා එක්ක සාකච්ඡා කරලා ගස්කොළන් විනාශ නොවෙන්න ඒ කටුමැටිගේ පොල්ලතුගේ පැල්පත මැදුරක් කරලා දෙන්න. අපි ඒක කළා. ඒ භූමියම සමහරෙකුට තියෙන පර්චස් 15යි 20යි 7යි 8යි සමහරෙකුට 40යි 50යි අක්කරයයි එහෙම තියෙන තැන් තියෙනවා. හැබැයි ඒ ගේ තිබිච්ච තැනම තමයි අපි මේ නිවස ඉදි කරන්නේ. ඒ නිවස ඉවත් කරනවා මාස 2ක් තුල කඩිනමින් එයාට නිවස හදන්න අපි මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. එයා ගමේ අය එකතු වෙලා නිවාස කමිටුව එකතු වෙලා හරි ලස්සන හරි මේ දැන් මම මේ රූපරාම ගෙනල්ලා තියෙනවා. හරි පිළිවෙලට තියෙන නිවාස මේ තනනවා මේක වෙනුවෙන් දේශීය අමුද්‍රව්‍ය සියල්ල යොදා ගන්නවා. ඒ වගේම වැසිකිලි වල තිබිච්ච එකමයි. ලිඳ තිබිච්ච එකමයි. අමුතු තව තැන්වල ඒවා ඉදි වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මංමාවත් එහෙම්මමයි. ඒ තිබිච්ච මංමාව තමයි අපිට හදන්න ඕනේ. විදුලිය අදින්න ගස්කොළන් කපන්න ඕනේ නැහැ. ඒ තිබිච්ච විදුලි පද්ධතියමයි. අපි පරිසරයට අතවත් තියන්න. මම මේකයි කියන්නේ මේක හරියට ගණනය කරලා බලන්න ඕන. එතුමට ගෙවල් 5000 නම් හදන්න පුළුවන් උනේ. අපි මේ වෙද්දි හදලා තියෙනවා ගෙවල් 9000කට වැඩි. පවුල් පදිංචි අවුරුද්දයි. පවුල් පදිංචි කරවලා තියෙනවා මේ වෙද්දි 6000කට වඩා. මේ අවුරුද්දට. දැන් ඉතුරු ගෙවල් 3500 මේ මාර්තු 15 වෙද්දි ආයේ ජනතාවට ලබා දෙන්න කියලා සියලු වැඩ කටයුතු කරනවා. හැබැයි එතුමා අලිමංකඩවල් හරස් කරලා මේ වන භූමිය ආක්‍රමණය කරලා වැව් පිටි ආක්‍රමණය කරලා හදපු නිවාස වැඩසටහන ඒ විදිහටම පරිසරය විනාශ වෙලා තියෙනවා. අපිට කියන්න පුළුවන් ඒකත් එක්ක ගත්තොත් 100% අපි පරිසරය ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම ඊළඟ ව්‍යාපෘතිය මේ වෙද්දි දැන් ක්‍රියාත්මක කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මොකද අපි කිව්වේ මේ පැල්පත් වෙනුවට මේ නිවාස දෙනවා වගේම විශාල භූමි යොදාගෙන මහල් නිවාස ඉදි කරන වැඩසටහන. නිවසක් සාමාන්‍යයෙන් ගත්තාම සාමාන්‍ය ජනතාවට ඔය කිව්ව කුලියට නිවාසවල ඉන්න අයට කුලිය 10000 15000 ගෙවන කෙනාට කවදා හෝ නිවසේ ඒ මුදල ගෙවමින් අයිති වෙන විදියට භූමිය ලබා දීලා මහල් 3කට 4කට ගෙනහිලා පදිංචි කරන වැඩසටහන. ඒ වගේම සියපත නිවාස වැඩසටහන කියලා අපි ගෙනල්ලා තියෙනවා වැඩසටහනක්. මාධ්‍ය මේ ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රාදේශීය ඒ වගේම ජාතික තලයේ ඉන්න අයව අපි දැන් කොටස් කරගෙන යනවා මේ වෙද්දි. ඒ වගේම අපි ගෙනල්ලා තියෙනවා වෘත්තිකයින්ට, ඒ වගේම අපි ගෙනල්ලා රජයේ රැකියා කරන අයට සාමාන්‍යයෙන් මිලියන 5කට 6කට වගේ මුදලකට අවුරුදු 30කට 35කට විතර කාලයකට ඒ ගෙවීම් කටයුතු කරලා පුළුවන් නම් කඩිනමින් ගියා නැත්නම් මෙච්චර කාලෙකින් හරි ගෙවන්න කියලා වැඩසටහනක්. එවැනි වැඩසටහන් ගණනාවක් ග්‍රාමීය නිවාස අමාත්‍යාංශය මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ අරගොල්ලෝ අක්කර 5ක් විනාශ කරපු එක තුල ගෙවල් 25 නම් ඇදුවේ. අපි උත්සාහ කරනවා අක්කරයක සාමාන්‍යයෙන් ගෙවල් 100ක් විතර ජනතාවට ප්‍රදේශවලට ලබා දෙන්න. ඒ වගේම ගම්වල තියෙන දැන් පොළොන්නරුවේ අපි දැන් සාකච්ඡා කරගෙන යනවා රොසාන් රණසිංහ හිටපු මේ අපේ දැන් ඉන්න අමාත්‍යතුමා එක්ක මේ වගා භූමිත් එක්ක නිවාස ගම්මාන දෙන්න. ගම්මාන කිව්වට ඒවත් තනි නිවාස නෙමෙයි. තට්ටු දෙකකින් විතර අක්කර 25ක් විතර වගා කටයුතු කරන්න කෘෂිකර්මාන්තය කරන්න තරුණ ව්‍යවසායකින්ට නාමල් රාජපක්ෂ ඇමතුමත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒගොල්ලන් ඒ භූමිය පදිංචි කරවන්න. විදුලිය දෙනවා, ජලය දෙනවා, වගා භූමිය දෙනවා. ඒගොල්ලෝ එතන ඉඳගෙන මේ කටයුතු කරනවා. ඒ නිසා එවැනි වැඩසටහන් ගණනාවක් ගරු අග්‍රාමාත්‍යතුමා සැලසුම් කරලා තියෙනවා. හොඳයි අමතුමා, අපි කතා බහ කරමින් සිටියේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම පවුලකටම මූලික අවශ්‍යතාවලින් යුතු නිවසක් හිමිවන ක්‍රියාවලිය කොයි ආකාරයෙන්ද සිදු වෙමින් තිබෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි කෙටි විරාමයක් ලබා ගන්නටයි සූදානම් වන්නේ. ඉන් අනතුරුව නැවතත් සූදානම් මේ කතාව නැවතත් ඔබ මහජන දිනය සමග සජීව ලෙස සම්බන්ධ වන්නේ. ග්‍රාමීය නිවාස ඉදිකිරීම ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා එක්ක අපි කතා බහ කරමින් ඉන්නේ. ඉන්දිකණ්ඩුද ඇමතුමනි, දැන් අපි දන්නවා රටක ජනගහනය වර්ධනය වෙන වේගයට සාපේක්ෂව රටේ භූමි ප්‍රමාණය වර්ධනය වෙන්නේ නැහැ. මොකද පවුලක් තුල දරුවෝ බිහි වුණාම ඒ අය නිසි වයසට යොමු වුණාට පස්සේ විවාහ වෙනවා. එතන තව පවුල් සංස්ථාවක් ඇති වෙනවා. ඒ හැමෝටම නිවසක් දීමට රජයට අවශ්‍යතාවය තිබුණත් ඒක කරගෙන යන්න යම් කිසි විදිහේ ප්‍රායෝගික ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. ඇත්තටම අපි දකිනවා අපේ රටේ ජීවිතේටම Tamanට කියලා නිවහනක් නැති පිරිස. එහෙම පිරිස අපිව නරඹනවා නම් ජාතික නාලිකාව අද මහජන දිනේ. ඇත්තටම ඒ කෙනා මුලින්ම
ප්‍රථම සම්බන්ධීකරණය වෙන්න ඕන අවස්ථාව කොහොමද? දැන් සෞභාග්‍ය දැක්ම ඉතාම හොඳ වැඩපිළිවෙලක් තියෙනවානේ. වෘත්තිකයන්ට, රාජ්‍ය සේවකයන්ට හැමෝටම Tamanට කියලා නිවසක් නැති ඉතාම අඩු ආදායමක් ලබන ජනතාව කොතන්ටද මුලින්ම යන්න ඕනේ? ඔව් ඇත්තටම මේ ක්‍රියාවලිය මේ රජය තුල සාර්ථකවම කෙරෙනවා. මොකද ඕගොල්ලෝ දන්නවා ඇති මේ දිනවල මේ ගම සමග පිළිසඳරක් වැඩසටහනෙන් වැඩ සමග යලි ගමට කියන එක දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු හරහා යාන්ත්‍රණයක් නිර්මාණය කරලා තියෙනවා. ග්‍රාම නිලධාරී වසම තුල කමිටු මේ ක්‍රියාවලියක් රජයේ නියෝජනය කරන ග්‍රාම නිලධාරී සංවර්ධන නිලධාරී අර මං කලින් කිව්වාගේ ආර්ථික සංවර්ධන කෘෂි පර්යේෂණ කුරුඳුවත්ත කොළඹ හතේ පවා මේක ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා මේ ක්‍රියාවලිය තුල විදුලිය නොමැති නිවාස, ජලය නොමැති නිවාස නොමැති අය, නිවාසවත් ඉඩම්වත් නොමැති කුලියට ඉන්න අය මේ සියලු සංඛ්‍යාලේඛන තොරතුරු දත්ත එක්රැස් කරන්න වැඩසටහනක් ලබා දීලා තියෙනවා. ඒ වැඩසටහන තුර බොහෝ තොරතුරු අපිට ලැබෙනවා. සමහර නොලැබෙන තොරතුරුත් තියෙනවා. එතකොට නොලැබෙන තොරතුරු වලට අර ඔබ සිතාරා කිව්වා වගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිවාස නිලධාරියෙක් ඉන්නවා. ඒ නිවාස නිලධාරියව හම්බ වෙලා මේ යෝජනාව දුන්නාම ඒ යෝජනාව නැවත අපි එවනවා අර ගමේ ග්‍රාමීය කමිටුවට. මොකද සමහර වෙලාවට කෙනෙක් ඉන්න පුළුවන් අපි හිතමු නාරයන්පිට පදිංචි වෙලා එයා මාස 3යි 4යි වෙන්න පුළුවන් නාරයන්පිට පදිංචියට ඇවිල්ලා. නමුත් එයා තඹුත්තේගම පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ අනන්‍යතාවයන් අනාවරණය කර ගැනීමේ කටයුතු කරගන්න පහසු වෙනවා අන්න අර කමිටුව. එන්නේ කමිටු ක්‍රමවේදය තුල අපි මේ වෙද්දි විශාල විදියට දත්ත තොරතුරු රැස් කරලා තියෙනවා. ඒ නිසා අපි චක්‍රලේඛන පවා මේ වෙද්දි වෙනස් කරමින් ඉන්නවා. දැන් අපිට කලින් තිබුණේ අපේ නිර්ණායකය මේ ඔබට ගයක් වැඩසටහනේ පොල්ලතු ටකරන් කටුමැටි එහෙම නැත්නම් తాවකාලික කියන. නමුත් අපේ සමන් ඇතැම් නිලධාරීන්ට මෙන්න මේ ගේ හොයන්න ගියාම මෙතන සිද්ධ වුණා මේ අපිට කියන්න ගත්තා මේ අනේ කටුමැටි ගෙවල් නැහැ. කොළඹ නැහැනේ කටුමැටි ගෙවල්. එතකොට අනේ පොල්ලතු ගෙවල් නැහැ. එතකොට මේගොල්ලෝ මේ චක්‍රලේඛනයේ භාගයක් ගිහිලා නැවතිලා. නමුත් චක්‍රලේඛනයේ තුලම තියෙනවා ජීවත් වීමට සුදුසු තත්වයේ නොමැති නිවාස කියලා. එහෙනම් ජීවත් වෙන්න සුදුසු තත්වයේ කටුමැටි හරි ගඩොලින් හැදුවා වුණත් මේක හෙට අනිද්දා කඩම් වැටෙනවා නම් එහෙම නැත්නම් කාමරයයි නම් තියෙන්නේ කාමරේ විතරක් ජීවත් වෙනවා නම් කුස්සියක් නැත්තම් විසිට කාමරයක් නැත්තම් ඒ පුද්ගලයා ගේක නෙමෙයි ඉන්නේ නිකන් කාමර කෑල්ලක. ඒ නිසා අපි යන්නේ නිර්ණායක අපි ලිහිල් කරලා ඒවා ඒ අවශ්‍යතාවයේ තියෙනම පුද්ගලයාට ගෙනියන්න කියලා අපි ක්‍රමවේදයක් නිර්මාණය කළා. ඒ වගේම අපි දකිනවා මේ ඔය කිව්වා වගේ එක නිවසේ පවුල් 3ක් විතර ජීවත් වෙනවා. හැබැයි එක බත් මුට්ටිය තමයි ඔක්කොම මේ අනුභව කරන්නේ. එතකොට ඒ පවුල් 3 අද ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. ඒ නිසා ඒගොල්ලොන්ටත් ජීවත් වීමේ සුදුසු තත්ත්වයේ නිවසක් නැහැ. ඒ නිසා මේ නිලධාරීන්ට අපි පැහැදිලිවම කියලා තියෙනවා අන්න ඒගොල්ලෝ වර්ගීකරණය කරලා අපිට ලබා දෙන්න කියලා. ඒ නිසා අපි 14021ක් අපි මේ නිවාස හදද්දී වසරකට අපි බලාපොරොත්තු වෙනවා නිවාස 60-70000ක් වසර 5 තුල හදලා ජනතාවට ලබා දෙන්න. ඒ නිවාස මෙන්න මේ තත්වයේ තියෙන නිවාස කුලී සහ අනුපවුල් ක්‍රමවේදය නෙවෙයි පැල්පත් කියන නිවාස තියෙන්නේ ලක්ෂයකට අඩු ගාණක්. ඒ ලක්ෂයකට අඩු ගාණ ඉවත් කරන්න අපි මේ වැඩසටහන තුල ක්‍රියාත්මක වෙනවා. අර මහල් 2කින් 3කින් යන නිවාස අර කුලියට ඉන්න අය. මොකද කුලියට ඉන්න අය කුලිය ගෙවන්න පුළුවන් අය. හැබැයි නිත්‍යානුකූල අයිතියක් නැහැ. ඉඩමක් නැහැ. හැබැයි අපි ඒගොල්ලන්ව ඊළඟ ලැයිස්තුවට ඇතුළත් කරනවා ඒ කුලී මුදල වගේ මුදලකට නිවසක් ලබා දෙන්න. දැන් නාගරික සනද අධිකාරිනුත් මම හිතන්නේ පැල්පත් අඩු ආදායම්ලාභී සඳහා නිවාස වැඩිපුරක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව තමයි ජාතික නිවාස සනද අධිකාරිය උතුමාගේ අමාත්‍යාංශයට තියෙන ආයතනය ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ නිවාස ණය සහ නිවාස ආධාර ගැනත් මතන වැදගත් කාරණා තියෙනවා ජනතාව දැනගන්න. කෙටින් කියනම තුමුනි මේ ණය සහ ආධාර අතර වෙනස කොහොමද මේක කොහොමද ජනතාවට යන්නේ? ඒක හොඳයි මේ කතා කරපු එක ගිය රජයේ නිවාස ආධාර නිවාස ණය දෙකම ක්‍රියාත්මක වුණා. හැබැයි 10%ක් තමයි ආධාර සිද්ධ වුණේ 90%ක් සිද්ධ වුණේ නිවාස ණය. ඒක නිසා තමයි අපි පාර්ලිමේන්තුවේ අදටත් ප්‍රශ්න කරපුවාම සමහර අය නිරුත්තර වෙන්නේ. ඒ නිසා අපි තුල දැනට 90%ක් ක්‍රියාත්මක වෙන්නේ ආධාර 10%යි අපි ණය වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. නිවාස අධිකාරියේ පැවැත්ම සඳහා මේ මුදල් භාවිතා කරලා ලබා දීලා කටයුතු කරන්න ඕන. හැබැයි පහුගිය අවුරුදු 4මාරම මේ ණය ලබා දුන්න අය අදට හොයා ගන්නත් නැහැ. සමහර මුදල් දුන්න ක්‍රමවේද හොයන්නත් නැහැ. ඉතින් ඒ නිසා ඒ තුල විශාල මූල්‍ය අර්බුදයකට නිවාස අධිකාරිය මේ වෙද්දි පත් වෙලා තියෙනවා. නිවාස අධිකාරිය විතරක් නෙමේ ප්‍රසාද් මල්ලඟ මෙතන තියෙනවා අපිට කතා කරන්න වෙලාව මදි මං හිතන්නේ කතා කරන්න බැරුව ගියා ආයතන ගණනාවක්.
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, ඒ වගේම ඉංජිනේරු සංස්ථාව, ඒ වගේම යන්ත්‍රෝපකරණ අධිකාරිය, ඒ වගේම ඉදිකිරීම් සංවර්ධන මේ වගේ ආයතන ගණනාවක දැවැන්ත මූල්‍ය අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. අනවශ්‍ය සේවක පිරිසක් ඒ තුල රැකියා ලබා දීලා උත්පාදනය වෙන ආදායම ඒ හරහා දේශපාලන හිතවතුන්ට බෙදලා දීලා මේ ආයතනයටත් මං මේ වෙද්දි ණය මං වෙච්ච ණය නෙමෙයි මේ රූපවාහිනී සංස්ථාවට. මං වෙච්ච ණය නෙමෙයි මිලියන 103ක්. 2015 2019 කාලෙ තුල ඒ නිවාස ගම්මාන වැඩසටහන් ප්‍රචාරය කිරීමේ ප්‍රචාරක වියදම මිලියන 103ක්. නිවාස අධිකාරිය මේක ගෙවන්න ඕන. එතකොට මේවල ලිපි ලේඛන මොකුත් නැහැ. සමහර නිවාස මම කියන්න ලැජ්ජයි තමුන්ගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්න නිවාස හදලා දෙන වැඩසටහන තුලම ඇස් කණ්ණාඩිත් දීලා තියෙනවා. එහෙම නැත්නම් වෙන වෙන ව්‍යාපාර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා සමහරෙකුට මේ අර ඉදිකිරීම් පුහුණු මේ අධිකාරියේ ඒ ආයතනයේ සිඩා ආයතනය කියලා අපි කියන්නේ ඒ ආයතනය තුල මේ පුහුණුවීම් ලබනවායි කියලා නන්ලැයිස්තු කරලා ඒ පුහුණුවීමක් ජීවිතයට කරන්නපු නැති පුද්ගලයන්ට ප්‍රතිපාදන දීලා තියෙනවා. විශාල විදියට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව ප්‍රසාද් මිලියන 1.5යි අපි බලය අරගන්න වෙලාවේ ජනවාරි මාසේ ආදායම ජනවාරි මාසේ ආදායම මිලියන 1.5යි. ආයතන 17ක් තියෙනවා රට වටේම. ප්‍රධාන ආයතන තියෙනවා කොළඹ. ලක්ෂ 15යි. ලක්ෂ 15යි. මට අපි වර්තමානයේ ඉන්න ඒ නිලධාරි මණ්ඩලයේ සියලු දෙනා එකතු කරගෙන මට පුළුවන් වුණා මේ වසර තුල මේක 100 මිලියන 137ක ආදායමකට ගේන්න. 1.5 තිබිච්ච එක මිලියන 137කට ගේන්න පුළුවන් වුණා. ඒකට ලොකු සහයෝගයක් ගරු අග්‍රාමාත්‍යතුමා දිනපතා පරීක්ෂා කරලා බලලා අපිට ලබා දුන්නා. කැබිනට් පත්‍රිකාවක් අනුමත කරලා දුන්නා සියලුම රාජ්‍ය ආයතන ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවෙන් අමුද්‍රව්‍ය ලබා ගන්න ඕන කියලා. ඒ වැඩසටහන තුල ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් මේ දැනට තියෙන පාලන අධිකාරිය මේක මේ වසර තුල මේක 100 ගුණයකින් වැඩි කරනවා. දැන් අරක 100 ගුණයකින් ඒගොල්ලෝ වැඩි කළා. තව 100 ගුණයකින් 137 තව 100 ගුණයකින් වැඩි කරන්න දැන් වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක අපිට බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. මේකට අදාළ නිසා දැන් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මට මතකයි දැන් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට කෙත්තාරාම ක්‍රීඩාංගණය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය නවීකරණය කරා. ඒ වගේම පල්ලකැලේ ක්‍රීඩාංගණය හැදුවා. මත ICC එකෙන් කිව්වා වංකඩේ ක්‍රීඩාංගණයට වඩා ප්‍රමිතියෙන් හොඳයි පල්ලකැලේ ක්‍රීඩාංගණය කියලා. දැන් එහෙම දේවල් කරලා ආදායම් ලැබපු ආයතනයක් නේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු අවස්ථාවක් ගමු ඉක්මනින් වෙලාව දැනගන්න. ඔව්. Manchi chocolate bar. පෙරලිකාර රසයක්. ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඒ වගේ ඉදිකිරීම් කරලා මම හිතන රජයට අයිති සහ අනිකුත් ඉදිකිරීම් සඳහා තරඟකාරීත්වය ලබා දීලා ඉහළ ප්‍රමිතියකින් අපිට මොකද ආචාර්ය කුලසිංහ මේ අවස්ථාවේදී මතක් කරන්න ඕන. එතකොට එහෙම තත්ත්වයක් තිබුණු ඉංජිනේරු සංස්ථාවයි මෙහෙම වැටලා තියෙන්නේ. දැන් ඔබතුමාලට සැලැස්මක් නැද්ද ආපහු ඉංජිනේරු සංස්ථාවට රජයේ ඉදිකිරීම් වගේ දේවල් ලබා ගන්න? ඔව් පැහැදිලිවම අපි මේ යෝජනාව අතිගරු ජනාධිපතිතුමාට යොමු කළා. අග්‍රාමාත්‍යතුමා සමග සාකච්ඡා කළා. අග්‍රාමාත්‍යතුමා මේ අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා විදියට අයවැය යෝජනාවලියට ඍජුවම සම්බන්ධ කළා. බිලියන 1000කට ආසන්න වාර්ෂික ඉදිකිරීම් ශාස්ත්‍රයේ කර්මාන්ත කරනවා මේ රට තුල. බිලියන 1000කට. එතකොට අන්න ඒ කර්මාන්ත තුලින් මේ ඉංජිනේරු සංස්ථාවත් ඒ වගේම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවත් රජයේ කර්මාන්ත ශාලාවත් කියන මේ රාජ්‍ය ආයතන මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය මේ ආයතන වලට ඍජුව මේ ඉදිකිරීම් කටයුතු ලබා දෙන්න කියලා අයවැය යෝජනාවලියට ඇතුළත් කරලා ඒක අනිකුත් ආයතන වල ලබා දුන්නා. දැන් විශාල විදිහට ව්‍යාපෘති ලැබිලා තියෙනවා. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ ඕගොල්ලෝ දකින්න ඇති මාධ්‍යෙත් සම්බන්ධ වුණා ප්‍රසිද්ධ කතාවකුත් තියෙනවා උසනන් සිකියුරිටි මිටිනම් කම්කරු කියලා. මේවා නිකන් විහිළුවට කරපු දේවල් නෙමෙයි. මේවා නිකන් විනෝදයට කරපු දේවල් නෙමෙයි. උපාධිධාරීන් පෝලිං ගහිලා ඉද්දී උපාධිධාරීන්ව හාස්‍යයට ලක් කරලා කොට කලිසමක් ඇඳගෙන අර සියඹල ගහ යට ඉඳගෙන සජිත් ප්‍රේමදාස මහත්තයා කළේ ඔන්න ඕක. අද ඒ අය තාම මේ ආයතන තුල ඉන්නවා. මේ ආයතන තුල ඉන්නවා. ඒගොල්ලන්ට නීත්‍යානුකූල පදනමෙන් නීත්‍යානුකූල නොවන පදනමෙන් පත්වීම් දීලා තියෙනවා. නීත්‍යානුකූල නොවන පදනමින් දුන්නු සියල්ල අපි ඉවත් කළා. මොකද ඒක තරහකටවත් එහෙම නැත්නම් පලි ගැනීමකටවත් නෙමෙයි. මොකද අනවශ්‍ය බරක් ඉංජිනේරු සංස්ථාව ඇදගෙන යන්නේ.
කිව්වට විශ්වාස කරන්න ඉංජිනේරු සංස්ථාව තුළ ඉංජිනේරු කාර්යයේ යෙදෙන ඉංජිනේරු මහත්තුරු නෝනවරු ඉන්නවා 75ක්. එතකොට හිතන්නකෝ මේක කී ගුණයකින් වැඩි වෙන්න ඕනද කියලා මේ සේවක පිරිස මේෂන් බාස්වරු එහෙම නැත්නම් වඩු කාර්මිකයෝ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රීෂියන්ලා මේෂන් බාස්වරු ඉංජිනේරු 75ට මේ ඉංජිනේරු සංස්ථාව තුළ ඉන්නේ 60යි. ඉංජිනේරු 75යි. දැන් අපි ගයක් හදනවා නම් බාස්ලා 10ක් විතර වැඩ කරනවා එක ඉංජිනේරුවයි ඉන්නේ. හැබැයි මේක තුළ දැන් හිතන්න මේ වගේ පුද්ගලයෙක් අතට මේ රට ගියොත් මොනවා වෙයිද කියලා. මේ වගේ පුද්ගලයෙක් දැන් හිතන්න මේවා කරලා තියෙන්නේ මට දැනෙන විදිහට ඔළුවෙන් හිටගෙන. එහෙම නැත්නම් සාමාන්‍ය මේ කාටවත් මඩ ගහන්න මේ යොදා ගන්නව නෙමෙයි. මේ ආයතනය තුල කටයුතු කරද්දී අපිට දැනෙන්නේ මොන විනාශයක්. අර ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව උකස් තියලා තියෙනවා මිලියන 600කට. අදට මුදල් වලට වෙච්ච දෙයක් නෑ. දැන් ඔබතුමා දැන් මේ අක්‍රමිකතා ගැන කිව්වා. දැන් මුදල් නාස්ති වීරින් ගැන කිව්වා. දැන් එහෙම දැන් සාක්ෂි තියෙනවා නම් දැන් නීතියෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නේ. අපි පැහැදිලිවම ප්‍රසාද් මේ සියලු දේවල් දැන් ඒ නීතිමය කටයුතු වලට යොමු කරලා සමහර අයව රක්ෂිත බන්ධනාගාරගතත් කරලා තියෙන්නේ මේ වෙද්දි. ඒවා අපි මේ මාධ්‍ය සංදර්ශන දාගෙන ප්‍රචාරය කරගෙන එහෙම නොගියට අපි වැඩපිළිවෙල අපි මේ කරන දේවල් මාධ්‍යෙන් වියදම් කරලා නාස්ති කරන්නෙත් නැහැ. මේ දේවල් කෙරෙන්නෙත් නැහැ. එතකොට කියනෝනේ පලි ගන්නවා කියලා. හැබැයි හැම එකකටම වග කිව යුත්තේ ඉන්නවා. ඒ සියලු දේවල් දැන් මේ වෙද්දි අපි එකතු කරලා ඒ සියලුම විගණන වාර්තා අරගෙන ඒ සියල්ල වෙනුවෙන් මේ වැඩ කටයුතු ඒ වගේද ඔබතුමාලා ගාණ්ඩුව ආවට පස්සේ ජාතික නිවාසම අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවලින් මේ රැකියා ලැබපු අය රැකියා කරපු අය දොට දැම්ම කියලා චෝදනාවක් එල්ලුණානේ. ඒක මේ අමාත්‍යංශයවත් එහෙම නැත්නම් වර්තමාන ජනාධිපතිතුමාවත් ජනාධිපති කාර්යාලය ඉස්සරහ අපිටත් වාඩි වෙලා හිටියා. විශේෂ භාර ඇමතිවරයවත් කවුරුත් කරපු දෙයක් නෙවෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයා රැකියාව දෙනදාම තමයි ඒගොල්ලන්ගේ රැකියාව නැති කරලා තිබුණේ. කොහොමද නැති කරලා තිබුණේ? කොන්ත්‍රාත් කාලයකට තමයි වැඩට අරන් තිබුණේ. හැබැයි එතුමා 2015 ගත්තු කෙනාව 2019 වෙනකම්ම කොන්ත්‍රාත්තුව මාස 6න් 6ට අරගෙන ආවා ඉස්සරහට. ස්ථිර කළේ නැහැ. එයා එතුමා දුන්නු පොරොන්දුව තමයි මම මේ රටේ කවදා හෝ ජනාධිපති වෙනවා වෙච්ච දාට ඔයගොල්ලන් අනිවාර්යෙන් ස්ථිර කරනවා. හැබැයි ඒක උනේ නැහැ. ඒ නිසා අහිංසක තරුණ තරුණියෝ කසාද බැඳගත්තු අය කසාද බඳින්න බැරුව ගියාය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශේෂයෙන් විශාල පිරිසක් අගාධයටපත් වුණා, අනාථභාවයටපත් වුණා, රැකී රක්ෂා අහිමි වුණා. ඉතින් ඒක මම කරපු දෙයක් නෙවෙයි. ඒගොල්ලෝ ඇත්තටම නිවාස අධිකාරියට ලොකු බරක් වෙලා තිබුණා. මොකද හේතුව මේ ක්‍රියාවලිය තුල නියමිත ප්‍රමාණයට වඩා බඳවා ගැනීම කරලා. ඒ නිසා අවශ්‍ය ප්‍රමාණය තියාගෙන දැන් අපි ඒගොල්ලන්ගෙන් සුදුසුකම් තියන අය දැන් තාක්ෂණ ශාස්ත්‍රයේ ඉන්න අය ගොඩක් අපිට ඕන කරනවා මේ නිවාස අධිකාරියට. ඒගොල්ලන්ව දැන් අපි නැවත බඳවා ගන්න කටයුතු කරනවා. එයාට යම්කිසි සාධාරණයක් කරනවා. පැහැදිලිව. ප්‍රසාද් දැන් අපි දන්න කාරණයක් තමයි මේ ඉදිකිරීම් ශාස්ත්‍රය සම්බන්ධයෙන් කතා බහ කරපු නිසා ගරු ඇමතුමා බොහෝ වෙලාවට මේ වෙනත් රටවල ඉදිකිරීම් ශාස්ත්‍රයට අදාළ කම්කරුවන් එහෙම නැත්නම් ඒ වෘත්තිකයන් තමයි අපේ රටේ වැඩ කරන්නේ. අපේ රටේ තරුණයන්ට අවස්ථාවක් දෙන්න ආණ්ඩුවට උවමනාවක් නැද්ද කියලා විමසන. ඒක චෝදනාවක් විදියටත් එනවා. ඇත්තටම එහෙම යම්කිසි උත්සාහයක් දරන්නේ නැද්ද? අපි දකින්න පුද්ගලිකාංශය සහ රජයෙන් විශාල විදිහේ සංවර්ධන ව්‍යාපෘති සිද්ධ කරනවා. ඔව් ඇත්තටම වෙනත් රටවල් වලින් දැන් ඒක ගරු අග්‍රාමාත්‍යතුමා ඒ කොන්දේසිය පනවමින් ඉන්නවා. වෙනත් රටවල් වලින් මෙහි ඉදිකිරීම් ශාස්ත්‍රයට සම්බන්ධ වෙන ආයතන වලට ඒ රටවල් වල පුද්ගලයෝ ගෙනෙක්. හැබැයි අපි දකින දෙයක් මමත් ඉදිකිරීම් ශාස්ත්‍රයේ හිටපු පුද්ගලෙක් මේට අවුරුදු 10කට විතර එපිට දකින දෙයක් තමයි ඒ කාර්යයන් වලට ප්‍රවීණයන් මේ රටේ නිෂ්පාදනය වෙලා තිබුණ බවක් අපි දැක්කේ නැහැ. වෘත්තීය මට්ටමින්. වෘත්තීය මට්ටමින්. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට දැන් මනා පුහුණුවක් දෙන වැඩසටහනක්. දැන් මොකද අපි 2000 ආයතන තියෙනවනේ පුහුණුව. ඔව් ඒක තමයි. දැන් අපි 2018 2014 දක්වා 2005 ඉඳලා 2014 දක්වා අපි දැක්කා මේ කාලය තුල යම් තාක් දුරට ආවා. ඊට පස්සේ මේ අවුරුදු 5 සිද්ධ වුණේම නෑ. මම ඒක අරගෙන බඩු කට්ටලයක් ගෙදරට යවලා ওই ගෙදරට වෙලා ඉන්න මෙහෙන්න ඕනේ නෑ කියන විදිහට තමයි වැඩ කරේ. දැන් අපි මෙන්න මේ විශේෂ ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කරගෙන යනවා මේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියෙන්. එකක් තමයි ශ්‍රමසිකුරු කියන ව්‍යාපෘතිය. මේක තුල අර ඔය වෘත්තිකයන් ඒ ක්‍රියාවට අවශ්‍ය කරන අය. ඒ වගේම අපි සපිරි යාන්ත්‍ර නියාමක පුහුණුව කියලා එකක්. සියලුම බරවාහන යන්ත්‍ර සූත්‍ර මෙහෙවන්න පුළුවන් පාඨමාලාවක් අපි ලබන වසරේ පටන් ගන්නවා.
රජය මගින් රජය මගින් නොමිලේ මේ ස්නේවාසික පුහුණුවක් ලබා දෙන්නේ. මේ අපි මෙතනින් පටන් ගත්තාම අවසන් මේ බරවාහන යන්ත්‍රය පුහුණු කරලා සියලු වාහන ටික හසුරවන්න පුළුවන් එක නියාමකේ අපි හුරු කරනවා. ලක්ෂ 2කට ආසන්න මුදලක් මේ වෙනුවෙන් කෙනෙකුට වැය වෙනවා. නමුත් ගරු අග්‍රාමාත්‍යතුමා කියලා තියෙනවා මේ සියලු දෙනාට බරවාහන ඒ පැදවීමේ මේ බලපත්‍රය ඒ සියලු දේවල් ලබා දීලා මේ ශ්‍රම බලකායට එකතු කරන්න මේ ව්‍යාපෘති වලට එකතු කරන්න කියලා. එතකොට ඔය කියපු චෝදනාව කාටත් කරන්න බෑ. අපේ රටේ ඉන්නවා. ඒ වගේම අපි උත්සාහ කරනවා අපේ රටෙන් පිට වෙනත් රටවල් වලට පවා මේ ක්‍රියාවලිය කරන්න පුළුවන්. මේ සහතික ලබා ගත්තොත් යන්න පුළුවන්. අනිවාර්යෙන්ම යන්න පුළුවන්. දැනට මේක ගෙවීමක් කරලා රුපියල් 40000ක් 60000ක් 50000ක් ගෙවලා මේ සහතිකය අරන් තමයි ඩුබායි රාජ්‍යයට එහෙම නැත්නම් වෙනත් රාජ්‍යයන් වලට ගිහලා වැඩ කරන්නේ. එතකොට ඒ පුහුණු වීමත් කරනවා. මොකද ආයතනය ගෙනිය ගන්න ඕන නිසා. නමුත් ඊට අමතරව තවත් පිරිසක් රජයෙන් අවස්ථාව දෙන අද දවසෙත් මේකේ සභාපතිවරයා ඒ ගල්කුළුම ප්‍රදේශයට ගිහිල්ලා ඒ කටයුතු අනුරාධපුර ප්‍රදේශයේ තියෙනවා. මොකද දැන් අපි දැක්කම ත්‍රිරෝද රථ මම හිතන්නේ තියෙනවා ලංකාවේ ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ මේ සංඛ්‍යාලයකන අනුව දැන් මම හිතන්නේ දැන් සාමාන්‍යයෙන් සමහර දරුවන් ඒ ලෙවල් කරාට පස්සේ දැන් අම්මා තාත්තත් එක්ක ණය වෙලා බැංකුවට ත්‍රිරෝදයක් ලබා දෙනවා. ඊපස්සුව ඔහුගේ ලෝකයේ ඔහුගේ ජීවිතයේ මේ ත්‍රිරෝදයට පමණයි සීමා වෙන්නේ. නමුත් ඔහු දක්ෂ නිර්මාණ ශිල්පියෙක් වෙන්න පුළුවන්. මම මේ ත්‍රිරෝද සංගමයට ඒ අයට අපහාසයක් කරනව නෙවෙයි. මොකද අපි ශ්‍රමදායකත්වයට ගන්න පුළුවන් නේද මේ අය අතර ඉන්නවනේ සංගයුලා ඉන්න පුළුවන් දක්ෂ පෙදරේරු ඉන්නවා පින්තාරු ශිල්පීන් ඉන්නවා ඉදිකිරීම ශේෂ ශිල්පීන් ඉන්නවා. දැන් මේ වගේ අය යොදාගෙන මම හිතනවා NBQ මට්ටමේ සහතිකයක් ලබා දීලා උන්ට පුළුවන් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙන්න. මොකද අපි මේ ආකල්ප වෙනසක් ඕනේ. සමහරු මම කියනවා දැන් සමහරු දැන් ඉස්සර වඩු බාස් මේසන් බාස් කිව්වටම යම්කිසි ගෞරවීය ප්‍රශ්නයක් නිසා ඒක ඉස්සර යොමු වෙන්නේ නැහැ. දෙවෙනි තුන්වෙනි පරම්පරාව. නමුත් ඔබතුමා කියනවා දැන් ඒ වගේ වෘත්තිකෙන් දැන් ලංකාවේ ඉදිකිරීම ශේෂ්ත්‍රයේ විශාල වර්ධනයක් තියෙනවා. විදේශ රටවල සමාගම්ම ඉදිකිරීම කරනවා. ඒ වගේම විදේශ රටවලට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් ඇයි මේ අයට ගෞරවනීය විදියට ඒ වෘත්තිය නියැලෙන්න මාර්ගය ඉවර කරන්න පුළුවන්කමක් තියෙද්දි ඒකට වැඩි පිළිවෙලක් නැද්ද? නෑ ඒක තමයි මම අර කලින් කිව්වේ. අර මම කලින් කියපු අර ශ්‍රම සිකුරු කියන ව්‍යාපෘතිය කෙරෙන්නේ පෙදරේරු වරුන් වඩු කාර්මිකයින් විදුලි කාර්මිකයින් ඒ ශේෂ්ත්‍රයට අදාළ අය. හැබැයි අර කිව්වා වගේ බදාම ලෑල්ලේ මේගොල්ලන්ව තියන්න උත්සාහ කරනවා. ඒ නිසා වැඩබිම තුල අවශ්‍ය කරන උපකරණ අවශ්‍ය කරන පහසුකම් ඒගොල්ලෝ ගියාම නිදාගන්නේ කොහෙද? ඒගොල්ලෝ කෑම ගන්නෙ කොහෙද? ඒගොල්ලන්ට සුදුසු තැනක් තියෙනවද? පුද්ගලිකව මම ගිහිල්ලා මැදිහත් වෙලා හොයලා බලනවා. මේ වැඩබිම් වලට මම යනවා. එහෙම පරිසරයක් හැදුණා නම් දැන් නිර්මාණයේ වේගන එනවා. අපි නීතියක් දාලා තියෙනවා අනිවාර්යෙන්ම අනෙකුත් අයගෙන් වෙන් කරලා මේගොල්ලන්ට ඒ පහසුකම් දීලා ඒ කටයුතු කරන්න. දැන් තාත්තා එක්කගෙන එනවා පුතාව අපේ ආයතනයට සම්බන්ධ කරලා අපේ ආයතනයෙන් වැටුපකුත් ගෙවනවා. 10000ක වැටුපක් මේ ආයතනයෙන් ගෙවනවා. ඒ වගේම 15000ක තව වැටුපක් ඒ ඉදිකිරීම සමාගමෙන් ගෙවනවා. එතකොට මේ දෙකෙන් 25000ක වැටුපක් ඒගොල්ලෝ ලැබමින් තමයි මාස 3ක් පුහුණු වෙන්නේ. එතකොට මාස 3න් පස්සේ මේගොල්ලන් අනිවාර්යයෙන්ම හොඳ තත්ත්වේ මේ වෘත්තිකෙක් බවට පත් වෙනවා, පත් කරන්න පුළුවන් තත්ත්වය යනවා. ඒක 5000ක් අපි මාසික මේ වාර්ෂික අපේ ඉලක්කය 5000ක් මේ තුල පුහුණුවීම් මේ කරලා මේ රටට ලබා දෙන්න. ඔව් ප්‍රසාද් පුංචි අවස්ථාවක් දෙන්න මේ ප්‍රශ්නෙත් යොමු කරන අර නිවාස ලබා දීම සම්බන්ධයෙන් කතා බහ කරාම ගරු ඇමතුමනි අග්‍රාමාත්‍යතුමා දැඩි අවධානය යොමු කරලා තිබුණා මේ මිනිස්සුන්ට ගෙයක් දීලා ජීවිත කාලයම ණය ගෙවනවා නම් ඒ ගෙදර සතුටෙන් ඉන්න බෑ. ඒ නිසා ණයබර නැතුව මේ ගේ ලබා ගන්න පුළුවන් විදිහ විධිමත් ක්‍රමවේදයක් යොමු කරන්න ඕනේ. එතකොට තමයි මේ දෙන නිවහනට වටිනාකමක් ලැබෙන්නේ කියලා. අපි ඒ කාරණයක් සඳහන් කරමු. බොහෝ දෙනෙක් Tamanට නිවසක් ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා නම් අපිට සුදුසුකමක් තියෙනවා. අපිට ලොකු ණයක් ගෙවන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා ලොකු ප්‍රශ්නක ඉන්න පුළුවන්. නෑ ඇත්තටම මෙහෙමයි දැන් එතනදී පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. නොමිලේ නිවාස ලබා දෙන්න පුළුවන් ආදායමක් නොමැති අයට නමුත් මූල්‍ය කළමනාකරණයක් ඕනම කෙනෙකුගේ ජීවිතය තුළ තියෙන්න ඕන. එතකොට ඒකට ගැළපෙන නිවාස ක්‍රමයක් තමයි ගෙනත් තියෙන්නේ. ඒකයි මම කිව්වේ සාමාන්‍යයෙන් අද රජයේ රැකියාවක වැටුප රුපියල් 40000කට එහා වැටුපක් ලබනවා දීමනා සහයේ සියලු දේවල් එක්ක. එතකොට රුපියල් 15000ක විතර වගේ මුදලක් සාමාන්‍ය කෙනෙකුට නිවසක් වෙනුවෙන් වසර 10ක් හෝ 15ක් යද්දී ඒ නිවස අයිති වෙනවා. අද මේ
කුලිය ගෙවන්නේ කවදාවත් අයිති වෙන්නේ නැති තැනකට. ඉතින් ඒ නිසා නිවාස අධිකාරිය ඒ වගේම නිවාස අමාත්‍යාංශයේ අග්‍රාමාත්‍යතුමා ඒ අවස්ථාව තමයි දීලා තියෙන්නේ. ඒ වගේම ඊට එහා ගිය දැන් නාගරික ජනාකීර්ණ ප්‍රදේශවල ජීවත් වෙන්න දැන් අපි ගම්පහ වැරල්ලවත්තේ පටන් ගන්න ව්‍යාපෘතියේ නිවසක් ගත්තාම රුපියල් 50000ක් විතර ඒ පුද්ගලයා ගෙවන්න ඕන. හැබැයි අවුරුදු 15කින් විතර ඒ පුද්ගලයාට 100% පිහිනුම් තටාක තියෙන ඒ වගේම මේ සියලු පහසුකම් තියෙන තැනකට හිමිකම ලැබෙනවා. ඉතින් ඒ නිසා එන්නේ වගේ අධීරයන් විදිහට තමයි අපි මේ කටයුතු සිද්ධ කරන්නේ. එහෙම ණයකාරයෙක් බවට දැන් මම දැක්ක දෙයක් තමයි 80 ගණන් වල ඉදි කරපු නිවාස යෝජනා ක්‍රමවල අදටත් රුපියල් 350ක් 400ක් ගෙවමින් ඒ පවුල් බොහොම සතුටින් ජීවත් වෙනවා. අද වෙද්දි රුපියල් 350ක් 400ක් කියන මුදල ඒගොල්ලන්ට මුදලක් නෙමෙයි. ඉතින් අද ගන්න රුපියල් 10000 හෝ 15000 අවුරුදු 25කට විතර යද්දි ඒගොල්ලන්ට ලොකු ගාණක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. කොහොම හරි නිවස ලැබීම තුළ ඒගොල්ලන්ට ඊට වඩා මං හිතන්නේ ජීවිතේ මානසිකව සතුටක් තියෙනවා. මේක සම්බන්ධ නිසා දැන් අර මිහිඳු නිවහන වැඩසටහන පටන් ගත්ත අලුත් සංකල්පයක් රංගල. ඒ මිහිඳු නිවහන වැඩසටහන ගැන මෙතුමා කෙටියෙන් කොත් අපිට කාල වේලාවට ටිකක් අවශ්‍යයි. ඔව් ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා ඒ ව්‍යාපෘතිය ගැන මතක් කිරීම. තව ව්‍යාපෘති ගණනාවක් අපි ළඟ තියෙනවා කතා කරන්න බැරුව ගියා. රටට අග්‍රාමාත්‍යතුමා දායාද කරපු වැදගත්ම ව්‍යාපෘතියක් තමයි මේ ව්‍යාපෘති යෝජනාව. මහාචාර්ය ඉන්දුරාගාරේ ධම්රතන ස්වාමින් වහන්සේ ජනාධිපතිතුමාගේ උපදේශක සභාවේ ස්වාමින් වහන්සේ නමක් විදියට ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය මේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ බුද්ධ ශාසනය වෙනුවෙන් රට ජාතිය වෙනුවෙන් කැපකිරීම කරපු ස්වාමින් වහන්සේලා වෙනුවෙන් දිරිගැන්වීම සඳහා ගෙනෙන ව්‍යාපෘතියක් එක කොටසක් තමයි මේක. ඉතින් මේක හරි ලස්සනට නිර්මාණය කරලා දුන්න ගරු අග්‍රාමාත්‍යතුමා. ඒ වගේම ඒ තුල මේ වසරේ විතරක් ලක්ෂ 12000ක් අපි වියදම් කරනවා උන්වහන්සේලාගේ දෙමව්පියන් ජීවත් වෙන ප්‍රදේශවලට හොයාගෙන ගිහිල්ලා ඒ දායක සභාව සහ ඒ ගමේ අය සියලු දෙනා එකතු කරලා ඒ දෙමව්පියන්ට හොඳ තත්ත්වයේ නිවාස ලබා දෙන්න. මොකද අපි ගොඩාක් දැකපු දේවල් තුල තියෙන්නේ බොහොම අඩුම පහසුකම් වල ඒ දෙමව්පියන් ජීවත් වෙනවා. ඉතින් අර ගත නිවනින් තිබුණත් සිත නිවනින් නැතයි කියන අදහස උන්වහන්සේලාට නොදී අපි ඒ මේ සත්කාරය වෙනුවෙන් නිවාස අමාත්‍යාංශය කටයුතු කරනවා. සංගල අවස්ථාව නෑ අවසාන වශයෙන් නැමෙතුමා මේ දැන් බොහෝ දෙනෙක් එල්ල කරන ප්‍රශ්නයක් තමයි මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමේදී බොහෝ ප්‍රමාද වීම වලට ලක් වෙනවා කියලා මේක වළක්වා ගන්න මොන වගේ පියවරක්ද තියෙන්නේ? ඔව් ඇත්තටම ඒකත් ස්තුතියි. මොකද මගේ අමාත්‍යාංශය ගැසට් කරන වෙලාවේ ප්‍රමුඛතා කාර්යයන් යටතේ තියෙන ප්‍රධානම දෙයක් තමයි ප්‍රමුඛතාවම කාර්යයක් තමයි මේ අනුමැතීන් ලබා ගැනීම කඩිනම් කරන්නේ. එතකොට අපි මේ වසරකට ආසන්න කාලයක් තුල කටයුතු කරද්දී අපි මේක ගණනය කරලා බැලුවා සමහර ආයතන වලින් දිනයක්වත් දෙන්නේ නැහැ. වසරක්ද කියලා ඇහුවත් දෙන්නේ නැහැ. කවදද මේක දෙන්න පුළුවන් කියලා. ආයතන මං හිතන්නේ 30කට වැඩි ප්‍රමාණයක් තියෙනවා නිවසක් හදන මිනිස්සුයෙකුට ගිහිල්ලා මේ අනුමැතීන් කරගන්න. ඒ නිසා one stop ක්‍රමයක් යටතේ එක තැනකින් පාලනය වෙන වැඩපිළිවෙලක් අද පුළුවන්ද කවද්ද පුළුවන් කියලා වචනේ වෙලාවේ දීලා කටයුතු කරන්න පුළුවන් වැඩසටහනක්. ඒකත් ඉදිකිරීම් සංවර්ධන අධිකාරිය විසින් සභාපතිවරයා විසින් මනාව සකස් කරලා මේ වෙද්දිත් අපි ජනාධිපතිතුමාට ඉදිරිපත් කරලා තියෙනවා. ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කමිටුවක් පත් කරලා මම හිතන්නේ නොබෝ දිනකින් ඒක රටේ අයට බාර දෙනවා. ඒ තුල නගර සභාවට ප්‍රාදේශ සභාවට එහෙම නැත්නම් වෙනත් ආයතන වලට මග ඇර යන්න කිසිම හේතුවක් නැහැ. කිසිම මේ ක්‍රමයක් නැහැ. ඒ කඩිනමින් මේ අනුමත කිරීම ලබා දෙයි. තවත් වැදගත් දෙයක් ඉතාලත් කෙටියෙන් අහන්න කැමතියි. අපි දැන් පෑදියකට ගියා දැන් එළවලු තොග මධ්‍යස්ථාන ඒ වගේම මත්ස්‍ය වෙළඳ සංකීර්ණ ඒ වගේම දැන් ඉදිකිරීම් ශාස්ත්‍රීය අමුද්‍රව්‍ය පෑදියකට මේ CCT කියන සංකල්පයත් එක්ක මම හිතන්නේ ඔබතුමාලා ආරම්භ කරන්න යන්නේ. මොකද්ද මේකේ තියෙන වාසිය සහ කවද්ද මේක ඉවර වෙන්නේ? නෑ ඇත්තටම ආරම්භ කරන්න යනවා නෙමෙයි. ඒක ආරම්භ කරපු ව්‍යාපෘතියක් 2014 දී 60%කට වැඩි ඉදිකිරීම් කටයුතු කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගය තුල විමල් විරවංශ ඇමතිතුමා තමයි ඒ වෙලාවේ හිටපු ඇමතිවරයා වෙන්නේ. ඉතින් ඒ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම බැලුවේවත් නැහැ, හොයලා බැලුවේවත් නැහැ. අක්කර 20කට ආසන්න භූමි ප්‍රදේශයක්. ඊටාම සුදුසු වැඩපිළිවෙලක්. ගාල්ලේ මාතර ඉන්න කෙනාට ඉදිකිරීම් ද්‍රව්‍ය ගන්න එකපාරේ ඇවිල්ලා බහැලා ඒ කටයුතු කරගන්න පුළුවන්. මනාව සකස් කරලා තියෙනවා. නමුත් අතහැරලා දාලා තියෙනවා. නමුත් අපි මාස 6ක් තුල ඒ වැඩසටහන ක්‍රියාත්මක අද දවසේත් අපි සාකච්ඡා කරා මහා භාණ්ඩාගාරයෙන් යම්කිසි මුදලක් ලබා ගන්නත් ඒ දැනටම 264ක මේ ව්‍යාපාරික ස්ථාන එතන නිර්මාණය වෙලා තියෙනවා. 264න් 130කට වැඩි ප්‍රමාණයක් දැනට මිලදී අරන් තියෙනවා. ඉතුරු 130ත් අපි ඒගොල්ලන්ට අලෙවි කරලා
පළවෙනි අධීර විදියට 264ත් ඉතුරු අධීරන් විදියට මේ ව්‍යාපාරික ස්ථාන 600ක් ඒ ස්ථානයේ ඉදි කරන්නත් ඒ වගේම ඒ සැලැස්ම සකස් කරලා තියෙන්නේ මත්ස්‍ය වෙළඳ සංකීර්ණෙත් මැනින් වෙළඳ සංකීර්ණෙත් මේ කියන මේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන සංකීර්ණයක් තියෙන තුන තුලම ව්‍යාපාරික කටයුතු කරන ඒ ව්‍යාපාරිකයින්ට නේවාසික පහසුකනුත් ඒ තුලම ලබා දෙන්න. එතකොට මේක බොහොම හොඳ විස්ථානයක් බවට පත් වෙන හින්දා. හොඳයි. අපේ අවසන් ප්‍රශ්නය ඇමතුමා 69 ලක්ෂයක් තුනෙන් දෙකක බලයක් ලබා දුන්නා. ඉදිරි වසර කිහිපය තුළදී 69 ලක්ෂයම තියපු ඒ විශ්වාසය ඒ බලාපොරොත්තු ඉටු කර ගැනීමෙන් ආණ්ඩුවට කැප වෙන්න පුළුවන්ද? අභියෝග ටික ජය ගන්න පුළුවන්ද? 69 ලක්ෂයම තාම කැමැත්තෙන් ඉන්නවා කියලා ඔබතුමා විශ්වාස කරනවද? ඔය ඇත්තටම අපි කැප වෙනවද නැද්ද කියන එක මේ කියන්න ඕනේ අපි නෙමෙයි ඕගොල්ලෝ. ඒ නිසා අපි කැප වෙනවා කියන එක අපි දන්නවා. නමුත් ඒක බලන් ඉන්න කෙනා ඒක තමයි අපි ක්‍රියාවෙන් මේ වෙද්දි ඔප්පු කරමින්. ඒකට මම කිව්වේ අවුරුදු 4ක් කරපු දේ අපි අවුරුද්දෙන් ඊට වඩා දෙගුණකින් කරලා තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ඒ කැපකිරීම අපි මේ ඉදිරි අවුරුදු 4 තුලත් අපි අනිවාර්යයෙන්ම කරනවා. එතකොට 69 ලක්ෂය බලන්නේ ඔන්න ඕකයි වෙන දේවල් නෙවෙයි. හැබැයි අද වෙන විදිහට ප්‍රචාරය යනවා. ඉතින් ඒක ඕනම රජයකට වෙන දෙයක්. මේ කොවිඩ් වසංගතයත් තුළ මේ කළමනාකාරීත්වය තුළ අපිට යන්න පුළුවන් නම් මං හිතන්නේ 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන්. මගේ අමාත්‍යංශය අද කතා කරේ මගේ අමාත්‍යංශය කියන්නේ මට වගකීමෙන් කියන්න පුළුවන් අග්‍රාමාත්‍යතුමා දීලා තියෙන ඉඩකඩ එක ගත්තාම ඒක කරන්න බැරුව ගියොත් අග්‍රාමාත්‍යතුමාද ජනාධිපතිතුමාද නෙමෙයි මම බාර ගන්න ඕන තීන්දුව කවුද සමත්ද අසමත්ද කියන එක. ඒ නිසා ඒ තැනට යන්න අපි වැඩ කටයුතු කරනවා. හොඳයි අපි එහෙමනම් සුබ ප්‍රාර්ථනා කරන ඔබතුමාගේ අමාත්‍යාංශ ඉලක්ක ටික සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා. සනම් සිතාරා ප්‍රසාද් අපි අදට සමුගන්නටයි සූදානම් වන්නේ. සෑම දෙනෙක්ගේම ප්‍රධානතම ජීවිතයේ බලාපොරොත්තුවක් තමයි තමන්ට හිමි නිවසක් ලබා ගන්නට. ඒ පිළිබඳව තමයි ඒ සිහිනය සැබෑ කරගන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව පිළිබඳව තමයි අද දිනේදී වැඩිපුර කතා බහ කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. එසේනම් අපි සමුගන්නවා සිතාරා. ප්‍රසාද්. ඔව් මම හිතන්නේ නිවසක වටිනාකම සහ නිවසක වැදගත්කම එක කියන කාරණයක් ඒ වගේ විදිකිරීම් ශේෂ්ත්‍රයේ කොහොමද කරන්න කියන කාරණා ඉතා වැදගත්. මොකද අපි දැක්ක දැන් පෑදිගුර ප්‍රදේශයට මම හිතන්නේ එළවලු මාකට් එක මාළු මාකට් එක වගේම දැන් තොග වෙළඳ මම හිතන්නේ අමුද්‍රව්‍ය පැමිණි මේ වගේ අධිවේගී මාර්ගයේ මෙතන හබ් එකක් තියෙනවා. ඒ වගේ ඉතාමත් වැදගත් මුළු රට පුරාම යන අධිවේගී මාර්ගයේ මන්සන්දියේ තමයි පෑදියගොඩ. ඒ කියන කාරණා සාර්ථක වෙනවා නම් ඉතාමත් වටිනවා. අප ස්තුතිවන්ත වෙනවා ග්‍රාමීය නිවාස අධිකිරීම් ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහත්මයාට වැදගත් අදහස් හුවමාරු කරගන්න මහජන වේදිකාවට මහජන දිනයට පැමිණීම සම්බන්ධයෙන් අද අපි සමගන්නවා ලබන සතිය හැමෝම බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්.